හරි නේද? අපි එදා අන්තිමටම මට මතක විදිහට අපි සාකච්ඡා කරේ මෙන්න මේ 32 නේද? 32ද? කාට හරි මතකද ඒක 32කින් නේද අපි නැවැත්තුවේ? හරි නේද? 32කින් තමයි පුතේ අපි නවත්තලා තින්නේ. එතකොට 33 වෙනි ප්‍රශ්නේ ඉඳලා මේ එදා අන්තිමටම හිටිය එක්කෙනෙක් කවුරු හරි ඉන්නවද මතකද 32කින්ද නැවැත්තුවේ පොඩ්ඩක් කියන්න පුතේ බලන්න. එදා හිටියයි කවුරුත් නැද්ද පුතේ? ඇහෙන්නේ නැද්ද? මම නාලුතින් ආවෙත් ඔව් අනිත් කට්ටියටත් ඇහෙන්නේ නැද්ද? එදා කියන්නේ 4ක් 5ක් විතර වගේ හිටියා. හරි නේද? හරි කමන්නේ අපි නවත්තපු තැන ඉඳන් මම ඉස්සරහට කරගෙන යන්නම් මේ එදා හිටපු අයගෙන් කවුරු හරි එක්කෙනෙක් හරි හිටියොත් ඒ පොඩ්ඩක් කියන්න දැන් මට මතක විදියට 32 වෙනි ප්‍රශ්නේ තමයි අපි නැවැත්තුවේ හරි එතකොට 33 වෙනි ප්‍රශ්නේ බලන්න 2020 MCQ පේපර් එක ඩිස්කස් කර කර හිටියේ අපි ඒකේ 33 වෙනි ප්‍රශ්නේ තමයි මේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙතන ඉඳන් ඉස්සරහට අපි අද සාකච්ඡා කරගෙන යමු ඒකේ දැන් බලන්නකෝ හරි එහෙමනම් කියවන්න දෙයක 33 වෙනි ප්‍රශ්න කියවන්න a conductor carrying an electric current ඒ කියන්නේ මේ conductor එකක් මෙතන ඕගොල්ලන්ට පේනවනේ රූපේ තියෙනවා electric current එකක් ගෙනියන හරි මෙන්න මේක ගැන ඔය කියන්නේ නේද conductor එකක් තියෙනවා electric current එකක් ගෙනියන is kept perpendicular to a magnetic field. එතකොට magnetic field එකකට perpendicular විදිහට වෙන්න තමයි මෙතන නේද මේක perpendicular විදිහට තමයි මෙතන තියෙන්නේ. මේ ඔයගලන්ට පේනවා magnetic field එකක් මෙතනින් තියෙනවා. එතකොට a conductor carrying an electric current is kept perpendicular to magnetic field as shown in the diagram. හරි. Horizontal lines indicate the direction of the magnetic field. එතකොට horizontal lines වලින් අපිට පේන්නේ magnetic field එකේ direction එක. The direction of the force acting on the conductor is කියලා අපෙන් අහන්නේ. එතකොට force එකක් generate වෙනව නේද මේ වගේ electric මේ conductor එකක් තියෙනකොට ඉලෙක්ට්‍රික් මේ කරන්ට් ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් ගමන් කරන කන්ඩක්ටර් එකක් තියෙනකොට මේ වගේ මැග්නටික් ෆීල්ඩ් එකක් ඇතුලේ මේ මැග්නටික් ෆීල්ඩ් එකට පර්පෙන්ඩිකියුලර්ලි තමයි මේක තියලා තියෙන්නේ නේද? එහෙම තියෙනකොට අනිවාර්යෙන් මේ කන්ඩක්ටර් එක මත on the conductor නේද? අපේ ඇති වෙන මොකද්ද? ෆෝස් එකක් ඇති වෙනවා. එතකොට ෆෝස් එක මොකද්ද යූස් කරන රූල් එක? ඒකේ ඔගොල්ලෝ ඉගෙන ගන්නත් ඇති සමහර විට පුතේ මේ වගේ දැන් අපි නේද ෆ්ලෙමින්ග්ස් left hand rules කියන එකනේ පාවිච්චි කරන්නේ ෆ්ලෙමින්ග්ස් left hand rules කියන එක තමයි පාවිච්චි කරන්නේ මේ වගේ අපි ඇඟිලි තුන පාවිච්චි කරොත් අනිත් ඇඟිලි පාවිච්චි කරන්නේ නැතුව හරි මෙතන දැන් මේ right hand එක මම කටුවට ඇන්දේ හරි right hand rule එකනේ මෙතන පාවිච්චි කරන්න ඕනේ හරි එතකොට අපි ෆීල්ඩ් එක අනිවාර්යයෙන්ම මෙන්න මේ ඇඟිල්ලෙන් නේද පෙන්වන්නේ ෆීල්ඩ් එක හරි ෆීල්ඩ් එක මෙතනින් පෙන්වන්නේ එතකොට අර කන්ඩක්ටිවිටි එකේ කරන්ට් ෆ්ලෝ එක තියෙන ඩිරෙක්ෂන් එක තමයි මෙතනින් පෙන්වන්නේ මම ඒක I කියලා මෙතන දාන්නම් එතකොට ඕගොල්ලෝ ඇප්ලයි කරලා බලන්න තමන්ගේ ඇඟිල්ලෙන් මේ රයිට් මේ left hand rule එක ඇප්ලයි කරලා බලන්න මේ ඩයග්‍රෑම් එකට අදාළව ඒක ඇප්ලයි කරනකොට අපිට පේනවා අපි
මෙතන මේ ඇඟිල්ල අපි තිබුණොත් මෙන්න මේ ඩිරෙක්ෂන් එකට දැම්මොත් එහෙම මෙතන මේ මහපට ඇඟිල්ලෙන් තමයි අපිට එන්නේ මොකද්ද? ඒ ජෙනරේට් වෙන ෆෝස් එක තියෙන ඩිරෙක්ෂන් එක පුතේ. හරි? ෆෝස් එක තියෙන ඩිරෙක්ෂන් එක. හරි? Fleming's left hand rule. එතකොට you have to apply the Fleming left hand rule for this diagram, then you can detect force where the force, right? එතකොට එතනදී force එක කොහෙටද එන්නේ එහෙමනොත්? හරි, force එක කොහෙටද එන්නේ කියලා බලන්න. දැන් එතකොට මේ අපේ answers බලන්න. Toward the left on the plane of the paper. හරි? එතකොට left එකට right එකට එන්නේ නැහැ දැන් මේ නේද මහපට ඇඟිල්ල තියෙන්නේ. එතකොට හරියටම perpendicular වෙන විදිහට තමයි අපිට තියෙන්නේ paper එකට නේද? එතකොට paper එකට perpendicular වෙන එකට තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට කියන්න පුළුවන් into the paper හෝ out of the paper තමයි force එක තියෙන්නේ මේ conductor එක මත. හරි? ඒ නිසා පළවෙනි එකයි දෙවෙනි ආන්සර් එකයි අපිට කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. ඒවා කියවන්නවත් ඕනේ මේ left right කියන වචන දෙක දැක්ක ගමන්ම අපිට මොකද්ද පුළුවන් අයින් කරන්න පුළුවන්. එතකොට අපි මේක හරියටම මේ රූල් එක අපි ඇප්ලයි කරපුවාම අපිට තේනවා මේ into the plane තමයි නේද force එක generate වෙන්නේ. අපි හරියටම මේක ඇප්ලයි කරලා ගත්තොත් එහෙම නේද? into the plane of the paper perpendicular to the plane. හරි? ඒ කියන්නේ plane එකට perpendicular වෙන direction එකකට into the plane තමයි මේ force එක generate වෙන්නේ. හරි නේද? පැහැදිලි කියලා මම හිතනවා. ගොඩාක් ලොකුවට විග්‍රහ කරන්න නේද? අපිට deeply discuss කරන්න අවශ්‍ය වෙන theory එකක් නෙමෙයි පුතේ. කෙලින්ම Fleming's left hand rule එක apply කරන්න පුළුවන් කියලා බලන්නේ මේ diagram එකත් එක්කලා. හරි? ඊට පස්සේ අපි 34 වෙනි බලන්න. Look at the question number 34. Under normal atmospheric pressure, hari, normal atmospheric pressure, a Fury block of ice at temperature -10. එතකොට අපිට මෙතනදී කියන්නේ -10 වල තියෙන ice cube එකක් ගැන නේද? ඔව් -10 වල තියෙන centigrade -10 වල තියෙන මේ ice cube එකක් ගැන තමයි පුතේ කියන්නේ. හරි? Ice temperature at -10 centigrade was heated at uniform rate. එතකොට uniform rate එකකින් අපි මේකට මොකද්ද දෙන්නේ? heat එක දෙනවා. හරි? හරි සරලව මේවා තේරුම් ගන්න. එතකොට හරි? try to very simply understand. හරි? what is this story? මේ මෙතන අපිට පොඩි ස්ටෝරි එකක් වගේ කියනකොට මේ වගේ simple diagram එකකට අපි ගියොත් එහෙම අපිට හොඳයි ගොඩාක් මේ paper එක කරන වෙලාවට. නැත්නම් පුතේ අපිට we have to read again and again the question. හරි? එතකොට අපිට නැවත නැවතත් ප්‍රශ්න කියවන්න වෙනවා. කියව තේරුම් ගන්න වෙනවා. එහෙම නැහැ අපි මේ වගේ sketch diagram එකකට පොඩ්ඩක් කියොත් මේක කියවන ගමන්ම පොඩ්ඩක් ඇඳගෙන ගියොත් එහෙමනේ ඒ වගේ උපක්‍රම අනුගමනය කරන්න. හරි? ඒ වගේ උපක්‍රම you have to follow. හරි? Under normal atmospheric pressure, the pure block of ice at temperature -10 centigrade was heated at uniform rate. Hari? ඊට පස්සේ unit is until it was turned into the liquid. අන්තිමට අපිට ඒක turn into the liquid එකක් වෙනවා මෙතනදී නේද? අපි දැන් මේක මෙහෙම භාජනයකට දාලා තියනවා කියලා හිතුව හැකිනේ අපිට. එතකොට මේකේ ලික්විඩ් එක තමයි අන්තිමට ෆෝම් වෙන්නේ. හරි? එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන ලික්විඩ් එක ෆෝම් වෙනවා. එතකොට අපි හීට් එක දෙන එක නවත්තලාද මේගොල්ලෝ? liquid water, and then for some time after the water started to boil. එතකොට මේක boil වෙනකම්ම තවත් heat එක දීලා තියෙනවා. හරි? එතනින් නැවතිලා නැහැ. තවත් අපි heat එක දීලා තියෙනවා මේක boil වෙනකම්. ඊට පස්සේ which graph correctly indicate the variation of the temperature of the system with time. එතකොට පුතේ මෙතන අපි
මෙතන බොයිලින් පොයින්ට් එකේ දැන් මේ ජලය මෙතන මොකද්ද වෙන්නේ? වේපර්. හරි. වෝටර් වේපර් හැදෙනවනේ. ජල වාෂ්ප වෝටර් වේපර්ස් හැදෙනවා. එතකොට ජලය මොකද්ද වෙන්නේ? වේපරයිසේෂන් නේද? වේපරයිස් වෙලා ගෑස් ස්ටේට් එකට පත් වෙනවා. හරි. ඒක නේද වෙන්නේ? ගෑස් ස්ටේට් එකට පත් වෙනවා. එතකොට මෙතනදී මේගොල්ලෝ අපෙන් අහනවා මේ graph එක කොහොමද හරියටම ඇඳලා තියෙන්නේ මේ ක්‍රියාවලියට අදාළව කියලා. හරි. එතකොට එතනදී අපි graph එකක් අපි අඳගන්න බැලුවොත් එහෙම කොහොමද අපිට එන්නේ? මේ වගේ අපි ලයින් එකක් ගත්තොත් එහෙම මේ ලයින් එක අපිට චුට්ටක් පල්ලෙහාට දික් කරගන්න වෙනවනේ. හරි. ස්ටාර්ටින් පොයින්ට් එකේදී බලන්න -10 වල තියෙන්නේ නේද? -10 සෙන්ටිග්‍රේඩ් වල තමයි මේ අයිස් කියුබ් එක තියෙන්නේ. -10 සෙන්ටිග්‍රේඩ් වල තමයි මේ අයිස් කියුබ් එක තියෙන්නේ. රයිට්. එතකොට -10 වල තියෙන අයිස් කියුබ් එකට අපි මේ පැත්තේදී y අක්ෂයේ විදිහට මේගොල්ලෝ y axis එක විදිහට මේගොල්ලෝ අරන් තියෙන්නේ ටෙම්පරේචර් එක. මම ඒක කැපිටල් T වලින් ඕගලන්ට දෙන්නම්. සෙන්ටිග්‍රේඩ් වලින් ඒක ඒගොල්ලෝ එතනදී දාලා තියෙනවා. මෙතන ටයිම් එක තියෙන්නේ හරි. මෙතන ටයිම් එක තියෙන්නේ seconds නේද? per seconds වලින් තමයි ටයිම් තියෙන්නේ. එතකොට බලන්න අපි කිසියම් කාලයක් දැන් රත් කරගෙන යනවා. එතකොට මෙතන අපිට 0 මේ තියෙන 0 හරි. දැන් එතකොට මේක පුතේ හරියට පැහැදිලිව බලන්න ඒ බලනකොට අපිට පේන්නේ මෙතන මේ -10 වල තියෙන අයිස් කියුබ් එක මෙහෙම ලික්විඩ් වෙනකොට මෙතන තමයි සෙන්ටිග්‍රේඩ් 0 පොයින්ට් එක වෙන්නේ. හරි නේද? එතකොට මෙතන අපි දැන් පොඩි වැරද්දක් තියෙනවා. මෙතන ඒක අපි කරගන්න ගමන් ඇඳගමු. හරි. හරි. මේක අර ඔයගොල්ලන්ගේ හීට් කියන පාඩමේදී ලේටන්ට් හීට් කියලා උගන්වන එකක්. එතනින් තමයි අහලා තියෙන්නේ. දැන් මට කියන්න මේ අයිස් කියුබ් එක සෙන්ටිග්‍රේඩ් 10 ඉඳලා කෙලින්ම අපි ටෙම්පරේචර් එක වැඩි කරගෙන යනවා. ටෙම්පරේචර් එක වැඩි කරගෙන යනවා. හරි. දැන් පුතේ මොකද්ද ටෙම්පරේචර් එක කියලා අපි ඩිටෙක්ට් කරන්නේ? එතකොට මේ අයිස් කියුබ් එකේ එහෙම නැත්නම් මේ ලික්විඩ් වෝටර් මේ වෝටර් වේපර් හරි මේ වෝටර් වල තියෙන ෆිසිකල් ස්ටේට් ටිකනේ මේ නේද? සාමාන්‍යයෙන් අපි දන්න ස්ටේට්ස් ටික නෙමෙයි තියෙන්නේ. එතකොට මේවා තියෙන මොලිකියුල්ස් ඇතුලේ තියෙනවානේ බොන්ඩ්ස්. මෙහෙම වෝටර් මොලිකියුල්ස් එකිනෙකට බොන්ඩ්ස් වලින් බැඳිලානේ තියෙන්නේ. වෝටර් මොලිකියුල්ස් ගොඩාක් එකිනෙකට බොන්ඩ්ස් වලින් බැඳිලා තියෙන්නේ. එතකොට දැන් මෙතන -10 එක අයිස් කියුබ් එකට අපි හීට් එක දීගෙන යනකොට මේ මොලිකියුල්ස් වල කයිනටික් එනර්ජි එක තමයි පුතේ ඉන්ක්‍රීස් වෙන්නේ. හරි. තේරෙනවද? කයිනටික් එනර්ජි එක තමයි ඉන්ක්‍රීස් වෙන්නේ. kinetic energy will increase of the molecules of the ice cube. හරි. එතකොට ඒ kinetic energy එක increase වෙනවා කියන්නේ heat එක කියන්නේ ඒකම තමයි. අපිට එතකොට මේකේ heat එක වැඩි වෙනවා අපි කොහොමද detect කරන්නේ? ඔව් thermometer එකෙන් detect කරන්නේ. හරි. thermometer එකෙන් detect කරන්නේ. අපිට පේනවා අපි මෙහෙන් heat එක දෙන්න temperature එක වැඩි වෙනවා. temperature එක වැඩි වෙනවා. හරි. ඒ temperature එක වැඩි වෙලා ඉස්සෙල්ලාම මොකද්ද පුතේ මෙතනදී හැදෙන්නේ මේ boil water එන්න කලින්? ඔව්. දැන් -10 වල තිබ්බ ice cube එක ඊට පස්සේ වෙන්න ඕනේ මොකද්ද? ඔව් -0 වල ice cube එකක් බවට මෙතන පත් වෙනවා. මම ඒක මෙතන පොඩියට ඇඳලා පෙන්නන්නම්. හරි. 0 centigrade. හරි. 0 centigrade වල තියෙන ice cube එකක් බවට පත් වෙනවා. හරි. මෙතන අපි heat එක දෙනකොට. හරි. එතකොට මෙන්න මේ තියෙන කාලය තුල අපිට පේනවා heat එක මෙන්න මෙහෙම තමයි මෙතන වැඩි වෙන්නේ. හරි. heat එක මෙන්න මෙහෙම තමයි වැඩි වෙන්නේ. ඔන්න 0 point වලට එනකන් ආවා. හරි. 0 point වලට එනකන් ආවා. 0 point වලට ආවට පස්සේ 0 point මේ සෙන්ටිග්‍රේඩ් 0 වල තියෙන ice cube එක තමයි ඊළඟට වෙන්නේ මොකද්ද?
සෙන්ටිග්‍රේඩ් 0 වලම තියෙන පුතේ වෝටර් බවට තමයි පත් වෙන්නේ. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. හරි. වෝටර් බවට පත් වෙන්නේ. හරි. එතකොට මෙන්න මෙතනදිත් අපි හීට් එක දෙනවනේ. මෙන්න මෙතනදිත් අපි හීට් එක දෙනවනේ මෙයාට. මේ හීට් එක මෙතනදි දුන්නට අපිට තර්මෝමීටර් එකෙන් අපිට ඉන්ඩිකේට් කරගන්න පුළුවන් වුණා මෙතනදි දීපු හීට් එක නම්. හීට් එක දෙන්න දෙන්න තර්මෝමීටර් එකේ මොකද්ද වැලියු එක අප් වුණා. හැබැයි දැන් මෙතනදි මොකද්ද වෙන්නේ? හොඳට තේරුම් ගන්න. මෙන්න මෙතනදී අපි මෙතන හීට් එක දුන්නට හරි තර්මෝමීටර් එකේ කිසිවක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ටෙම්පරේචර් එක ඉන්ක්‍රීස් වෙනවා පෙන්වන්නේ නැහැ. හරි. අන්න ඒකට හේතුව මොකක්ද කියලා එක තමයි මම පැහැදිලි කළේ. අර මොලිකියුල්ස් අතර තියෙන බොන්ඩ්ස් තිබ්බනේ වෝටර් එකේ. මොලිකියුල්ස් අතර මෙහෙම තිබ්බ බොන්ඩ්ස් තිබ්බනේ. මොලිකියුල්ස් අතර මේ තිබ්බ බොන්ඩ්ස් හරි මේ විදිහට බ්‍රේක් අප් වෙන්න තමයි නේද? ඔතන ඒ බොන්ඩ්ස් බිඳෙනවා. එහෙම නැත්නම් කැඩෙනවා. ඒකට තමයි ඒ හීට් එක යාලා පාවිච්චි කරලා තියෙන්නේ. හරි. ඒක අපිට එළියට මේ තර්මෝමීටර් එකේ ටෙම්පරේචර් එක ඉන්ක්‍රීස් වෙනවා වගේ පේන්නේ නැහැ. අන්න ඒකට නේද අපි කිව්වේ ලේටන්ට් හීට් කියලා. එහෙනම් තර්මෝමීටර් එකේ දැන් මේ graph එකේ මේ y axis එකෙන් පෙන්වන්නේ මොකද්ද? y axis එකෙන් පෙන්වන්නේ ටෙම්පරේචර් එකනේ. ඒ මොහොතේදී මෙතන බිඳුවේ ice cube එක බිඳුවේ water බවට පත් වෙනවා කියන්නේ මේ බොන්ඩ් ඔක්කොම බිඳෙනවා. ඒ අවස්ථාවේදී පෙන්වන්නේ නැහැ ටෙම්පරේචර් එක වැඩි වෙනවා. හරි. අපි ලේටන්ට් හීට් කියලා ඒක තමයි අපි දැනගන්න ඕනේ. ඒක නම් ටික වෙලාවක් යනකම් මේක පෙන්වන්නේ මෙතන මම මේ මවුස් පොයින්ටර් එක ගෙනියන ටිකේ බිඳුවේදී ටෙම්පරේචර් එක යම්කිසි කාලයක් යනකම් ඉන්ක්‍රීස් වෙනවා පෙන්වන්නේ නැහැ. හරි. ඊට පස්සේ ආයෙත් අපි මෙතනින් හීට් එක දෙනකොට මෙන්න මෙතනින් මේම හීට් එක දෙනකොට දැන් මෙතන ඊට පස්සේ 0 සෙන්ටිග්‍රේඩ් වල තිබ්බ අයිස් කියුබ් එක 0 වෝටර් වුණා. හරි. එතෙන්ට ගත්ත ටෙම්පරේචර් එකකින් උනේ මෙතන මොලිකියුල්ස් කැඩෙන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ ටෙම්පරේචර් එක අපිට තර්මෝමීටර් එකේ ඩිටෙක්ට් වුන්නේ නැහැ. හරි. පැහැදිලිද? ඊට පස්සේ මේ තියෙන 0 සෙන්ටිග්‍රේඩ් වල තියෙන වෝටර් දැන් අපි හීට් එක දෙනකොට අන්න ආපහු මොකද්ද වෙන්නේ? ඕ ටෙම්පරේචර් එක ඉහළ යනවා අපිට පේනවා. මෙන්න මේ වගේ ටෙම්පරේචර් එක ඉහළ යනවා අපිට පේනවා. හරි. හරි. එතකොට මේ විදිහට 100ට වෙනකන් යනවා. මෙතන 100ට වෙනකන් යනවා. හරි. 100ට වෙනකන් ගියාට පස්සේ එයාගේ බොයිලින් මේ පොයින්ට් එක එනවන්නේ නේද? එතන බලන්න ඊට පස්සේ මෙතනදී මේ වේපර් කියලා අපි මෙතන ලියන්න කලින් එහෙනම් මොනවා බවටද මෙයාපත් වෙන්නේ? අර නටන ජලය. සෙන්ටිග්‍රේඩ් කීයේ ජලයද? සෙන්ටිග්‍රේඩ් 100 තියෙන වෝටර් වලට පත් වෙනවා. සෙන්ටිග්‍රේඩ් 100 තියෙන වෝටර්. එතකොට මෙතන මෙයා බුබුලු දදා නටනවා. හරි. සෙන්ටිග්‍රේඩ් 0 තිබ්බ වෝටර් සෙන්ටිග්‍රේඩ් 100 වලට ඇවිල්ලා තමයි ඊට පස්සේ තමයි වේපර්ස් වෙන්නේ. හරි. අන්න වෝටර් වේපර් හැදෙන ඊට පස්සේ. එතකොට මෙන්න මෙතන මෙන්න මෙහෙම මෙන්න මේ වගේ අවස්ථාවක් මෙතනක් තියෙනවා. ලේටන්ට් හීට් එකක්. ඒ කියන්නේ වෝටර් මොලිකියුල්ස් අතර බොන්ඩ්ස් බිඳිලා වේපර් හැදෙන්න තමයි මෙන්න මෙතනදී අපි දෙන හීට් එක එයා පාවිච්චි කරන්නේ. හරි. ඒ හීට් එක පාවිච්චි කරන්නේ අර මම මුලින් කිව්ව මොලිකියුල්ස් වල කයිනටික් එනර්ජි එක වැඩි කරගන්න නෙමෙයි පාවිච්චි කරන්නේ මොකද්ද? ඒ බොන්ඩ්ස් බිඳගෙන වේපර් ස්ටේට් එකට යන්න තමයි මේ ලික්විඩ් ස්ටේට් එකේ ඉඳලා වේපර් ස්ටේට් එකට මාරු වෙන්න තමයි ඒ බොන්ඩ්ස් බිඳින්න තමයි මේ හීට් එක පාවිච්චි කරන්නේ. ඒ හීට් එක අපිට ඩිටෙක්ට් වෙන්නේ නැහැ තර්මෝමීටර් එකට. හරි. එතකොට එතනදි මෙන්න මේ වගේ රේඛාවක් තමයි එන්න ඕනේ. මම ඒකයි එතන ටිකක් වෙලා අරගෙන මේ graph එක පැහැදිලි කරේ. ඕගොල්ලෝ මේක හොඳටම දන්නවා මේ latent heat එකේදී නේද? specific latent heat of fusion කියලා ඕගොල්ලන්ට උගන්වනවා. ඊට පස්සේ specific latent heat of මේ vaporization කියලා ඕගොල්ලන්ට එතන latent heat උගන්වනවා. එතකොට මේ graph එකත් ওই විදිහට උගන්වනවා. එහෙනම් answer කීය දෙන්නේ? ඒක ටිකක් වැදගත් ප්‍රශ්නයක් හින්දා තමයි මම ඒක ටිකක් වෙලාව අරගෙන කරේ ඕගොල්ලන්ට. හරි. එතකොට මෙතනදී answer number 2 තමයි අපිට ගන්න වෙන්නේ. හරි. මොකද්ද? correct graph එක කියලා. right. clearද? හැමෝටම clearද ඒක?
හරි නේද? Right. Then look at the question number 35. Consider the following statements presented regarding natural rubber. Natural rubber ගැන නේද කියලා තියෙන මේ statements බලන්නලු. හරි. It is a liner polymer. හරි. natural rubber ඔයගොල්ලන්ගේ polymers කියන පාඩමේදී නේද? polymers කියන එකේදී natural rubber ගැන ගොඩාක් උගන්වනවා පුතේ. හරි. එතකොට ඒක liner එකක් නේද? අපි natural rubber මෙහෙමනේ ඉගෙන ගන්නකොට අඳින්නේ. liner polymer එකක්නේ. ඔන්න ඔහමනේ තියෙන්නේ. හරි. liner polymer එකක්. එතකොට පුතේ ඒක statement එක හරි. හරි. ඊට පස්සේ බලන්න B isoprene is the monomer. එතකොට monomer එක isoprene නේද? isoprene තමයි monomer එක. isoprene ඒව දැන් නිකන් අපි දල වශයෙන් isoprene මෙහෙම එකක් නම් හරි මේ තමයි monomer එක. ඒක isoprene. හරි හැමෝම දන්න ප්‍රසිද්ධ එකක් නේ රබර් වල monomer එක isoprene නේ. එතකොට isoprene molecules මෙන්න මෙහෙම ගොඩක් එකිනෙකට බැඳිලා ලයිනර් පොලිමර් එකක් තමයි රබර් වල හැදෙන්නේ. හරි. එතන මොනම එක isoprene කිව්වහම ඒක හරි. හරි. It is a correct statement, right? Now then see there are cross links among the chain. හරි. ඒක හරිද? cross links තියනවාද මෙහෙම chain වල අතර මේ වගේ cross links තියනවාද ඒ chains අතර? නෑ නේද? ඒ කියන්නේ අපි දැකලා නෑනේ මේ වගේ chains අතර මෙහෙම cross links තියනවාද? ඔය විදිහේ cross links නැහැ. හැබැයි cross links ගන්නවා අර vulcanize කරපුවාමනේ අපි සල්ප දාලා රත් කරනවා. දැන් cross links නැති නිසා මේ රබර් වල මොකද්ද වෙන්නේ? ඔයාගේ අර ඇදෙන ගතිය නේද? ගොඩාක් වැඩි. ඒක අපිට දැන් ඔය රබර් ටයර් හදනකොට වාහන වල ටයර් එහෙම හදනකොට ඒක මේ ගැලපෙන්නේ නැහැ පුතේ ඒකට. ඒ කරන්නේ අපි ඒක ගොඩක් ඉහළ ටෙම්පරේචර් එකට හීට් කරනවා sulfur adding sulfur නේද? rubber heat adding sulfur we call vulcanization. rubber vulcanization. එතකොට නම් මේ cross links හැදෙනවා. නමුත් මෙතනදී කියන්නේ මොකද්ද? natural rubber කියලා. ඒකයි මම කියන්නේ මේවා අර අපි highlight කරගන්න ඕනේ ගොඩක් වටින. හරි. particular words තියෙනවා. particular words we have to highlight, right? natural rubber සම්බන්ධයෙන් ගත්තාම this is a incorrect statement, right? So what is the answer? A and B. Answer number 2 is correct, right? හරි නේද? answer number 2 තමයි අපිට ඒකට පුතේ ගන්න වෙන්නේ එතකොට. හරි. ඊට පස්සේ බලන්න 36 වෙනි ප්‍රශ්නේ. corrosion of iron can be controlled by keeping iron in contact with the bivalent metal M. එතකොට ඒ කියන්නේ මොකද්ද? එතකොට iron කියන එක්කිනා දැන් මෙහෙම අපි iron කුට්ටියක් ගන්නවා. මෙයා corrosion ඒ කියන්නේ යාගේ corrosion වෙනවනේ. හරි. එතකොට ඒක වළක්වන්න පුළුවන්ලු අපිට මෙන්න මෙහෙම මෙයාට සම්බන්ධ කරලා තිබ්බහම M කියලා metal එකක්. තේරුණාද? M කියලා metal එකක්. What is the half reaction of the metal M is subjected to here? මෙතනදී metal M ට සිද්ධ වෙන half reaction එක මොකක්ද කියලා තමයි ඒ අපෙන් අහන්නේ. එතකොට පුතේ corrosion කියන ක්‍රියාවලිය වෙනකොට corrosion එක වෙනකොට මේ ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මේ Fe එහෙම නැත්නම් iron වලට මොකද්ද වෙන්නේ කියලා. හරි. iron වලට මොකද්ද වෙන්නේ කියලා කියන්නක අපි ඒක ලියලා ඉමු ඉස්සෙල්ලා. දැන් මේ M කෙනෙක් කෙනා මෙතන නැහැ කියලා හිතන්න. එතකොට corrosion එකක් වෙන්න තමයි හදන්නේ. එහෙම වුණොත් iron වලට මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලාම වෙන්න ඕනේ iron 2+ වෙනවනේ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ නේද? iron 2+ වෙලා මෙතනදී අපි දාන්නේ aqueous. හරි. aqueous iron 2+ වෙලා 2 electron will be released, right? එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. හරි නේද?
ඕක තමයි පුතේ කොරෝසන් එකේ ෆස්ට් ස්ටෙප් එක විදිහට පළවෙනි පියවර විදිහට අයන් වලට එහෙම නැත්නම් යකඩ වලට සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේක සිද්ධ වුණොත් අයන් කොරෝෂන් වෙන. ඒ කියන්නේ නේද? මලකඩ කණ එක කනවා. මේක වෙන එක නවත්තන්නනේ අපිට ඕනේ. එතකොට මේක වෙන එක නවත්තන්න තමයි අපි මෙතන කම්බයින් කරන මෙටල් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් කම්බයින් කරන මෙටල් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ රියැක්ෂන් එක අයන් වලට වෙන එක නවත්තලා මේ රියැක්ෂන් එක මෙන්න මෙයාට වෙන්න. හරි? මෙයාට වෙන්න. එතකොට මෙයාට වෙන්නේ නැහැ. F ඊට වෙන්නේ නැහැ M ට වෙනවා. හරි? එහෙනම් මේකට කෙලින්ම M දාලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට කෙලින්ම හරියටම හම්බ වෙනවා correct answer එක. හරි? ඔයගලන්ට ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි වල කැතෝඩ් ප්‍රොටෙක්ෂන් කියලා නේද මෙතන උගන්වන්නේ. මං හිතන්නේ ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි දැන් ඉගෙනගෙන තියෙනවද කියලා දන්නේ නැහැ. ඉගෙන ගත්ත අය නම් දන්නවා. කැතෝඩ් ප්‍රොටෙක්ෂන් කිව්වහම මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ කියලා. ඔන්න M ට දැම්මම නම් ඕක හරි. බලන්න ඔය ආන්සර් එක කොහෙද තියෙන්නේ? ආන්සර් නම්බර් 1 එකේම තියෙනවානේ. ආන්සර් නම්බර් 1. right? එතකොට ඒක ක්ලියර්ද? ඒ විදිහේ සරල ප්‍රශ්නයක් තමයි උතන අහන්නේ අර metal corrosion කියන කොටසෙන්. හරි නේද? ඊළඟට අපිට බලන්න මෙතන question number 37. A 4 Newton force and a 3 Newton force are applied on a subject at the same කියන්නේ එකම අවස්ථාවේදී ඔබ්ජෙක්ට් එකකට මේ 4 Newton force එකයි 3 Newton force එකයි apply කරනවලු. එහෙම නේද කියන්නේ? දැන් බලන්න 3 Newton force එකයි 4 Newton force එකයි අපිට apply කරන්න පුළුවන් පුතේ මෙහෙම. මේ දිශාවට එකක් දාලා මේ දිශාවට එකක් දාන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් තව කොහොමද? ඔව් මේමම අපි දාලා මේ දිශාවටම දාන්න පුළුවන්. තව විවිධ දිශාවලට දාන්න පුළුවන්නේ. ඔබ්ජෙක්ට් එක ඒ නිසා ඒවත් අපි අදහසක් තියාගන්න ඕනේ මෙහෙම දාන්නත් පුළුවන්. හරි? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට අපි බලනවා දැන් ප්‍රශ්නෙන් කොහොමද කියන්නේ එතන ප්‍රශ්නෙන් කොහොමද මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. හරි? එතකොට consider the following statements given about the magnitude of the resultant obtainable at the occasion. එතකොට resultant එක එහෙම නැත්නම් අපිට කියන්නේ අර forces ගැන මේ apply කරන forces ගැන මේ statement consider කරලා බලන්නලු. The maximum magnitude of the resultant obtainable is 7 Newton. හරිද ඒක? ඕ 7 Newton අපි මෙතන apply කරන forces දෙකම same direction එකටම මෙතනින් දාන්නේ. දාමුත් එතකොට නේද maximum මේ resultant force එක එන්නේ. maximum resultant force එක එන්නේ මෙතනට නේද? 4යි 3යි apply කරපුවාමනේ. එහෙනම් ඒක හරි. Statement A is correct, right? B. The minimum magnitude of the resultant objectable is 1 Newton. එතකොට minimum වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඔව් minimum වෙන්න නම් පුතේ මෙතන එක direction එකකට අනිත් එක ඒ same line එකේම අනිත් direction එකට අපිට apply කරන්න සිද්ධ වෙනවා 3යි. එතකොට මෙතනදී අපිට එන්නේ මේ දෙකේ difference එක නේද? ඒක Newton 1යි. එහෙනම් statement B is correct. resultant force කියන ඕගොල්ලන්ගේ 10 වසරේ පාඩමෙන්නේ මෙතන එතකොට තියෙන්නේ. හරි? The magnitude of the result obtainable is always 5ද? always 5 නෙමෙයි. හරි? ඒක දැක්ක ගමන් කෙනෙකුට අපිට can be reject. So the answer is statement A and B are correct නේද? A and B. Answer number 4. හරිද? 38. A strong bar magnet is moved into the away from the insulted wire coil. මෙතන insulted wire coil එක මේ තියෙන්නේ insulted wire coil එකක් තියෙන්නේ. එතකොට ඒකේ මෙතන ඕගලන්ට diagram එකේ පේනවා මෙතන into the coil අපි මෙහාට move කරනවා මේ magnet bar එක නේද? away from the coil move කරනවා. හරි? දැන් මෙතනදී අපි මේ electromagnetic induction කියන එකෙන්නේ නේද මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ.
එතකොට මෙතන ඉලෙක්ට්‍රොමැග්නටික් ඉන්ඩක්ෂන් කියන ප්‍රොසෙස් එක සිද්ධ වෙනවද නැද්ද? පුතේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න බෑ. දැන් මැග්නට් එක ෆික්ස් කරලා කොයිල් එක මූව් කරත් කොයිල් එක ෆික්ස් තියෙද්දි මැග්නට් එක මූව් කරත් අනිවාර්යයෙන් මොකද්ද? ඉන්ඩක්ෂන් එක සිද්ධ වෙනවා. ඉන්ඩක්ෂන් එක වෙනකොට මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් ජෙනරේට් වෙනවා අපිට මේ ඒ ජෙනරේටිං ඔබ්ජෙක්ට් මේ මොකක් හරි නේද? ඔබ්ජෙක්ට් එකක් නැතුව එහෙම නැත්නම් බැටරියක් නැතුව නිකම්ම කරන්ට් එකක් ජෙනරේට් වෙනවා. ඒකනේ අපි කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ඉන්ඩක්ෂන් කියලා. පැහැදිලි? හරි. එතකොට අපිට මේ මැග්නට් එක මේ දිශේ මෙහාට මූව් කරනකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් ජෙනරේට් වෙලා මෙහෙට යනවා. එතකොට ඒක මෙහෙට යනවා. මෙහෙට ගිහිල්ලා මෙතනදී මොකද්ද? divided into three directions තුනකට කැඩිලා මෙහෙම යනවා. මේ ඊතල දිශාවට යනවා. හරි. එතකොට මේ බලන්න දැන් අන්තිමට මේ ඊතල දිශාවට මේවා යනවනේ. මෙතන යනකොට මෙතන දාලා තියෙනවා බල්බ් එකක්. අනිවාර්යෙන් මේ බල්බ් එක හරහා ඉලෙක්ට්‍රික් කරන්ට් එක යනවා කියන්නේ මේ බල්බ් එක පත් වෙනවානේ. it will be light right. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා නේද LED දෙකක් දාලා තියෙනවානේ. මැද LED එක බලන්න එතකොට මෙතන මයිනස් මේ පැත්තේ ප්ලස්. හරි. එතකොට මයිනස් වල ඉඳන් ප්ලස් වලට ඉලෙක්ට්‍රික් කරන්ට් එක යනවද? නැහැ. ඉලෙක්ට්‍රික් කරන්ට් එක යන්නේ නැහැ. එතකොට මෙතන ප්ලස් වල ඉඳන් මයිනස් වලට නම් ඉලෙක්ට්‍රික් කරන්ට් එක යනවා නේද? එතකොට මම මේ කතා කරන්නේ මේ මැග්නට් බාර් එක කොයිල් එකේ දිශාවට නේ. into the coil move කරනකොට. හරි. into the coil move කරනකොට මෙයා එහෙනම් will not be light right. එතකොට මෙයා කොහොමද මෙයා හරහා නම් මෙතන යනවා නේද? එතකොට එයා will be light. හරි. ඊට පස්සේ මේක move කරනවා මේ පැත්තට. ඉතින් ඒක හරිය ලේසියිනේ. ඊට පස්සෙත් මොකද්ද? මේ පැත්තෙන් එන කරන්ට් එක මේ පැත්තෙන් කරන්ට් එක ඇවිල්ලා මේ ඩිරෙක්ෂන් තුනට බෙදෙනවා. හරි. එතකොට මේ පැත්තේ ටික අපි පැහැදිලි මදි නිසා අයින් කරගමු. මේ පැත්තෙන් ඇවිල්ලා මොකද්ද වෙන්නේ? මේ ඩිරෙක්ෂන් තුනට මේ විදිහට බෙදෙනවා. දැන් මෙයා හරහා යන්නේ නැහැ. මෙයා හරහා නම් මොකද්ද වෙන්නේ? කරන්ට් එක යනවා. ඒකත්පත් වෙනවා මේකත්පත් වෙනවා. එතකොට බලන්න මේ අවස්ථා දෙකේදී මොකක්ද උනේ? ඔව් බල්බ් එක නම් පත් වුණා. හැබැයි ඩයෝඩ් මේ LED දෙකෙන් හැම වෙලේම එකයි පත් උනේ. හරි. ඒක තමයි මෙතන තියෙන කන්දරේ. හරි. දැන් බලන්න අපි මෙතන answers වලට යමු. In both instance both the bulb and two LEDs light simultaneously. එතකොට මොකද්ද එකම වෙලාවේ bulb two LEDs LED දෙකමයි bulb එකයි දැල් වෙනවලු. එහෙම එකක් උන්නේ නැහැ නේ. ඒ නිසා ඒක wrong answer එකක්. The both instance අවස්ථා දෙකේදීම the bulb light and only one LED නම් ඒක නම් හරිනේ. අනිත් ඒවා කියවන්නවත් ඕනේ නැහැ. හරි. into the coil වලට move වෙනකොට විතරක් පත් වෙනවලු. ඊට පස්සේ away from the coil වලට විතරක් පත් වෙනවලු. එහෙම වෙන්නේ නැහැ. මේ electromagnetic induction කියන එක මේ දෙපැත්තටම move වෙනකොට ඒවා මොකද්ද වෙන්නේ? electric current එකක් generate වෙනවා මේ coil එකේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒ හින්දා අපිට ගන්න වෙන්නේ පුතේ answer number 2. හරි. ඒක clearද? answer number 2. ඒ කියන්නේ අර deeply අපි මේ subject එකේ deeply මේ යන්නේ නැතුව අර basic ඒ වගේ තමයි මේ ප්‍රශ්නය දාලා තියෙන්නේ. හරි. Then we move to the question number 39. Consider the following statements. Statement A. Biomagnification occurs along a food chain. හරි නේද? Biomagnification කියන්නේ මොකද්ද පුතේ? ඔව් අපි දැන් biomagnification වලට අර හොඳම උදාහරණය ගන්න මේ ජල නේද? water body එකක් නේද? river එකක් හරි මොකක් හරි ඒකේ ඉන්න චූටි මාළුවෙක් ඉන්නවනේ. මෙයා අර චූටි මොනවද? අර මේවා කනවා. එතකොට මේවැය දැන් පොලියුටන්ට් එකක් තියෙනවා කියලා බලන්න මොකක් හරි එක පොලියුටන්ට් එකක් තියෙනවා. හරි. මේ හැම එකේම එක ගානේ තියෙන්නේ. හරි. ඊසිලි ඔයගොල්ලන්ට මේව කරගන්න පුළුවන්. එතකොට මෙයා මේවා 10ක් කෑවොත් එහෙම මෙයාගේ ඇඟට යනවා මොනවද? 10ක්. ඊළඟට ෆුඩ් චේන් එකනේ මේ ෆුඩ් චේන් එකේ පළවෙනි ස්ටෙප් එකනේ. එතකොට ඊළඟට කවුද එන්නේ? අර ලොකු පත මාළුවා එනවා. හරි.
පත මාළුව ඇවිල්ලා මේ වගේ චූටි මාළුවෝ මෙහෙම 5 දෙනෙක් කෑවොත් එහෙම මෙයා මොකද්ද වෙන්නේ මෙයාට? 5 දෙනෙක් කෑවොත් එහෙම 10 වරක් පහ 50ක් මෙයාට යනවා. හරි? 10 වරක් පහ 50ක් මෙයාට යනවා පොලියුටන්ට් එකකින්. නේද? ඔය විදිහට මේ දෙවෙනි ස්ටෙප් එක ෆුඩ් චේන් එකේ තුන්වෙනි ස්ටෙප් එකට හතරවෙනි ස්ටෙප් එකට යනකොට මේ 50 මොකද්ද වෙන්නේ? 100 200 වගේ පොලියුටන්ට්. එතකොට පොලියුටන්ට් එක මොකද්ද වෙන්නේ? මේ අපර් ට්‍රොපික් ලෙවල්ස් වලට යනකොට පොලියුටන්ට් එක එක්රැස් වෙනවා. පොලියුටන්ට් එක ඇකියුමුලේට් වෙනවානේ. අන්න ඒකට අපි කියනවා මොකද්ද? බයෝමැග්නිෆිකේෂන්. එතකොට බයෝමැග්නිෆිකේෂන් occurs along the food chain කියන එක හරිද වැරදිද? food chain කියන එක හරි. food chain දිගේ තමයි මේ බයෝමැග්නිෆිකේෂන් කියන process එක වෙන්නේ. හරි. සරලව හරිම පැහැදිලි. ඔයගොල්ලන්ගේ බයෝස්ෆියර් කියන පාඩමේ මුල හරියේදීම බයෝමැග්නිෆිකේෂන්ස් උගන්වන්න තියෙන්නේ. right? එතකොට මෙතන බලන්න toxic chemical pollutants concentrate more in the upper trophic level of the food chain. හරි නේද? දැන් අපි කලින් අද උදාහරණේ upper trophic level වල තමයි වැඩි වෙන්නේ නේද? concentration එක වැඩි වෙන්නේ upper trophic levels වල. එතකොට මේ statement දෙකම හරි පුතේ. දෙකම හරි කියලා තියෙන එක කෙලින්ම තෝරන්න අනිත් ඒවා කියවන්නවත් ඕනේ නැහැ. හරි? both A and B are true. right? answer number 1. Hari. Question number 40. A statement displayed on a board near tank is shown in the figure. මේ අපිට මොකක් හරි නේද tank එකක tank එක කිව්වහම මෙතන නිකන් වැවක නේද? වැවක ආසන්නයේ ගහලා තියෙන බෝඩ් එකක්. ඒකේ මොකද්ද ගහලා තියෙන්නේ? It is you who turn the water in this tank green. It is you who turn the water in this tank green. ඒ කියන්නේ මේ තියෙන වැවේ වතුර කොළ පාට කළේ ඔබයි. එහෙම නේද තියෙන්නේ? එහෙම තමයි තියෙන්නේ. හරි. Which of the following human activities in connection with the tank would have contribute more to the change mentioned on the board? එතකොට මොකද්ද මේ එහෙම දැන් මේ අපිට හොඳටම තේරෙනවා. එතකොට මේ කොළ පාට වෙලා තියෙන්නේ නේද? කොළ පාට වෙලා තියෙන්නේ. කොළ පාට වුණා කියන්නේ කෙලින්ම මොකද්ද? eutrophication නේද වෙලා තියෙන්නේ? ප්‍රොපෝර්ෂනය වෙන්නේ eutrophication නේ. එතකොට මොකද්ද වෙන්නේ මේ අපේ තියෙන water body එකට මොනවද ඇඩ් වෙලා තියෙන්නේ? වැඩිපුර මිනිස්සුන්ගේ ඇක්ටිවිටීස් නිසා මොනවද ඇඩ් වෙලා තියෙන්නේ? phosphate ion. අපි මේවා දැනගෙන ඉන්න ඕනේ පුතේ. හරි? phosphate ion උයි nitrate ion උයි. nitrate ion and phosphate ion. එතකොට ඒවා තමයි ඇඩ් වෙලා තියෙන්නේ. එතකොට clean the area above the tank. above the tank ඒක එච්චර ගැලපෙන්නේ නැහැ නේද? tank එකේ අර මේ වැවේ නම් දෙපැත්තේ above the tank කිව්වම අර කණ්ඩිය වැව් තාවුල්ල වගේ ඒවා ඒක පිරිසිදු කරා කියලා මේ phosphate nitrate මේකට වැඩියෙන්ම mix වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ආන්සර් එක වැරදි. හරි. increase in large population due to fishing. මේ increase in algae population එක මේකේ ඉන්න algae population එක වැඩි වෙනවද මේකේ fishing කරා කියලා? එහෙනම් ඉතින් ලංකාවේ දැන් මේ fishing කරන විදිහට නේද? මේ මුළු ලංකාවෙම තියෙන ඒවා ටික කොළ පාට වෙන්න ඉපැ. එහෙම වෙන්නේ නැහැ පුතේ. ඒක වැරදි. එතකොට ෆිෂ්ලා ඒගොල්ලොන්ගේ අලුත් ජෙනරේෂන්ස් නේද? හැදෙනවනේ මාළු පැටව් දානවනේ. හරි මාළු ඇල්ලුවා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද අපි පරිභෝජනයේට දැන් අපි නේද කන්සියුම් කරන්න අල්ලන මාළු මේ චූටි ඉස්ගෙඩිය වගේ චූටි ඉන්න මාළු අල්ල ගන්නවද මේ කණ්ඩ මිනිස්සු නෑනේ ටිකක් ලොකු මාළුනේ. එතකොට අනිත් කට්ටිය එහෙම ඉන්නවා. එතකොට මාළු ඇල්ලුවා කියලා දැන් මාළු විතර දනිත් එක මේ ඇල්ගී ගන්න ආහාරයට තවත් සත්තු ඉන්නවනේ වතුරේ. ඒක ගන්න බෑ ඒ නිසා. හරි. accumulation of oil and grease due to the vehicle wash. vehicle wash වලදී oil and grease වලදී මේ phosphate nitrate එනවද? phosphate nitrate සැලකිය යුතු ප්‍රමාණයක් එනවද නැහැ?
ඒ නිසා ඒ ආන්සර් එක ගන්නත් බෑ. හරි. Sufficient amount of nitrate and phosphorus will not mix with water due to oil and grease. හරි. oil and grease mixing. එතකොට මෙතනදී මොකද්ද කියන්නේ? addition of fecal and extruded ray. එතකොට හරි නේද? fecal materials වලින් මේක pollutant වුණොත් නම් අනිවාර්යෙන්ම පුතේ මොකද වෙන්නේ? phosphate nitrate මේකට ගොඩාක් mix වෙනවා. හරි. එතකොට ඒකදි මේක දැන් මේ red color වලින් මේක තියෙන්නේ ඔයාලා හිතා ගන්න green color කියලා. මේක සම්පූර්ණ මොකද වෙන්නේ? green color වෙනවා algae population එක වැඩි වෙලා. algae population එක වැඩි වෙලා. හරි. එතකොට ඒක තමයි ඒකට හේතුව වෙන්නේ. මේක තවදුරටත් ඔයගොල්ලන්ගේ theory වල මොනවද මේතන ඊට පස්සේ වෙන්නේ? ඔව් මේකෙන් ඊට පස්සේ gases එනවනේ. මොනවද එළියට එන gases? ඔය gases කවුද දන්නයි කියන්නේ? H2S එනවා. තව මොනවද එන්නේ gases? methane එනවා නේද? ammonia වගේ ඒවා එනවා. primary pollutant හරි එනවා අපේ ඇට්මොස්ෆියර් එකට. එතකොට ඇට්මොස්ෆියර් එකත් ආයෙත් මොකද වෙන්නේ? පොලියුෂන් වෙන්න පටන් ගන්නවා. හරි. ඒකයි යුට්‍රොෆිකේෂන් වල කතාව. පැහැදිලිද? එතකොට ඒ වගේ අපේ පේපර් එකේ ඔය අන්තිම ප්‍රශ්නෙට වගේ එනකොට ඔය environmental science පැත්තෙන් තමයි ටිකක් ප්‍රශ්නයක් එන්නේ. හරි. ඒ වගේ ඒවා ගැන සැලකිලිමත් අපි ඉන්න ඕනේ. හරි. එතකොට question number 40 හරිද? අපි මේ වෙනකොට එතකොට MCQ paper එකේ ඔක්කොම ප්‍රශ්න ටික පුතේ ගිය සතියේ සහ අද එහෙම වුණත් එතනදී කතා කරලා ඉවර වෙනවා. හරි. ඊට පස්සේ දැන් මම අද නම් plan කරේ දැන් මට MCQ paper එකෙන් පස්සේ structured paper එක සිංහල medium එක නම් අපිට හොයාගන්න පුළුවන් වුණා. සිංහල medium එක අපි ඊයේ discuss කරා සිංහල medium class එකේදී. හරි. එතකොට මම ඕගොල්ලොත් එක්කත් සිංහල medium paper එක discuss කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ WhatsApp number එක ඕගොල්ලන්ට මේ group එකෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි ඒක දාගන්න උතේ දාගෙන මේ මට පුළුවන් නම් English medium structured paper එක මට පුළුවන් නම් කවුරු හරි WhatsApp කරන්න ඕගොල්ලන්ගේ. ඊට පස්සේ අපිට next week එකේ ඒක discuss කරන්න පුළුවන්. මොකද සිංහල medium එක නම් මං ගාව තියෙනවා. මට ඉතින් අර ඒක ඕනනම් translate කරලා හදාගන්න පුළුවන්. දැන් මේ තියෙන වැඩත් එක්ක ඒක ටිකක් මේ වෙලා මදි. දැන් ඕගොල්ලන් ක්ලාස් එක පටන් ගන්න ලඟ වෙලා තමයි මම මේ paper එකත් බලන්නේ මොකද්ද අද කතා කරන්න තියෙන්නේ කියලා. හරි. ඊයේත් එහෙමයි අර ඒක ෆොටෝකොපි එක ගන්නකොටත් මේ මම ක්ලාස් එකට එන්න ගමන් තමයි ෆොටෝකොපි එක අරන් ආවේ. ඒකත් පැහැදිලි නැති තැන අන්තිමට ෆෝන් එකෙන් බලන්න තමයි කරන්න ඕනේ. හරි. එතකොට පුතේ මේ නම්බර් එකට මට පුළුවන් නම් කවුරු හරි හරි ඕගොල්ලන්ට මේ ටියුට්ස් අවශ්‍යයටත් මේ ඒකට මම කිව්වා දාන්න කියලා. මොන හරි පාඩමක් ඕගොල්ලන්ට බැරි කොටස් තියෙනවා නම් දන්නේ නැතිව තියෙනවා ටියුට්ස් එහෙම ඉල්ලගන්න එහෙම කතා කරලා කරගන්න. දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්කලා ඕගොල්ලෝ සෑහෙන පල්ලෙහා මට්ටමකට වැටලා තියෙන්නේ මේ අධ්‍යාපනයේ පැත්තෙන් නේද? ඒක හරියට කරගන්න විදිහකුත් නැහැ. දැන් ස්කූල් ටීචර්ස්ලත් මේ කරගෙන යන ඒවත් මේ අස්සෙම පටන් ගත්තාම අපිට ඒවට මොකද්ද හරිද වැරදිද කියලාත් එහෙම හරියට කියන්නත් බෑනේ. දැන් ඒගොල්ලන්ගේ අවුරුදු 20ක් විතර ඉස්සෙල්ලා ඉල්ලන ඉල්ලීම් රජෙන් දීලත් නැත්නම් ඒගොල්ලන්ටත් හොඳම වෙලාව මොකද්ද? රජය අන්තිම අසීරු තත්යකටපත් වෙලා ඉන්න වෙලාවේ තමයි ඒගොල්ලන්ගේ ඉල්ලීම් ඉල්ලගන්නත් හොඳම වෙලාව. අනිත් පැත්තෙන් බලනකොට මේ වගේ වසංගතයක් පැතිරලා යන කාලෙක මේ ගුරුවරු ඇයි මෙච්චර අමානුෂික විදිහට මේවා කරන්නේ මෙහෙම කියලාත් එහෙම දෙපැත්තකට කතා කරන්න පුළුවන් ඔය ප්‍රශ්නේ. ඒ නිසා අපිට මේ කාටවත් කාගේවත් පැත්තක් සාධාරණ කරන්න බෑ. අර ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ වෙනවා. ඕක ගැන කතා කරන්න ගියේ කෙනා. ඒ නිසා ඕවට කියන්නේ මොනවද? ප්‍රශ්න නෙමෙයි පුතේ. ඇත්තට ඕවට කියන්නේ අර්බුද. අර්බුද වලට විසඳුම් කාලය විසින්ම තමයි හැදෙන්නේ. හරි. ඒ වුණාට එහෙම අර්බුදයක් ආවා කියලා අපේ ජීවිතේ ඉස්සරහ ගමන අපිට නවත්ත ගන්න බෑනේ. එහෙම වුණොත් එහෙම ඔය අර්බුද විසඳිලා සේරම ගානට ක්ලියර් වෙලා එනකන් අපි ඉන්නවා කියලා කවුරු හරි තීරණය කරලා හිටියොත් එහෙම අනිත් එවුන් ලෝකේ එවුන් සේරම මේ ඉස්සරහට ගිහිල්ලා තියෙයි දියුණු වෙලා තියෙයි. අපි තාමත්
එක තැන. ඒ කියන්නේ අපිට හරියට කියන්න බෑ මේවා කවදා ඉවර වෙයිද, මේ කොවිඩ් ප්‍රසංගත කවදා ඉවර වෙයිද ඒවා කියන්න බෑනේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ වැඩ ටික කොහොම හරි කරගන්න. හරි මම ඊයේත් ඒකයි කිව්වේ අර තරංග විභාගවලදී දැන් මේ ඔය ජෛව ගෝලයේ කියන සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේවා ළමයින්ට කවර් කරගන්න බැරි වෙයි කියලා ප්‍රශ්න අඩු කරලා එහෙම නැහැ. තරංග විභාගයකදී එහෙම වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ අපි ඒවට හැම අතින්ම ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියන එකයි ඒකෙන් කියවෙන්නේ. හරි. එහෙම වුණොත් මේක පුතේ සටහන් කරගෙන ඔයගොල්ලෝ පුළුවන් නම් එක්කෙනෙක් මට මේ ඉංග්‍රීසි මීඩියම් ෆොටෝස් අවුලක් නැහැ. හරි. ෆොටෝ එකක් එහෙම තිබ්බට ගැටලුවක් නැහැ. ෆොටෝ වලින් අපිට ඒක දෙන්න. හරි. ඊළඟට ඒ නිසා දැන් මම අපි මේ එසේ පේපර් එකේ බලමු මේ මොනවද ක්වෙස්චන්ස් තියෙන්නේ කියලා. ඒව එකක් ඩිස්කස් කරගෙන යමු මේ තියෙන වෙලාවේ හැටියට. එහෙම එසේ පේපර් එකේ ක්වෙස්චන්ස් දැන් අපි නම් මෙතන දැන් ක්ලාස් එකේදී මේ පහම ඩිස්කස් කරන්න ඕනේ නේද? නමුත් ඕගොල්ලන්ගේ විභාගයේ ස්වභාවය එක්සෑම් එකේ ස්වභාවය තමයි මොකද්ද? answer only 3 questions from the question number 5 6 7 8 and 9. එතකොට 5 6 8 and 9 කියන ඒ වගේ අපි පහෙන් කීයක්ද අපි සිලෙක්ට් කරගන්න ඕනේ? only 3 question we have to select and answer, right? එතකොට අපිට answer කරන්න තියෙන්නේ question 3කට විතරයි. එතකොට පුතේ මේ ස්ට්‍රක්චර් එක දැන් මේක අපි දැනගන්න ඕනේ. මෙතනදී අපිට හරි how many marks අපිට මෙතනදී ගන්න පුළුවන්ද කියලා අපි දැනගන්නත් තිබේ. එතකොට මේ එක question එකකට marks 10 ගානේ question 3ට අපිට හම්බෙන්නේ ඔක්කොම ලකුණු කීයද? 30යි. 30 marks තමයි අපිට හම්බ වෙන්නේ. හරි. 30 marks තමයි අපිට හම්බ වෙන්නේ. ඒක ඒගොල්ලෝ පේපර් එකේ නම් සඳහන් කරලා තියෙන්නේ කොහොමද? මේක 20 ගානේ ප්‍රශ්න 3ට 60ක් හම්බ වෙනවා කියලා තමයි ඒක මෙන්ෂන් කරලා තියෙන්නේ එතන. නමුත් මේක දෙකට බෙදලා ගත්තාම අපිට ආපහු 30ක් එන්නේ. ඒ හින්දා ඒකෙන් අපිට වැඩන්නේ අපි ඇත්තටම හරියටම හම්බෙන ලකුණු ප්‍රමාණය අපි 30ක් කියලා තමයි ගන්න දරුවෝ. හරි. ක්ලියර්ද? එතකොට ඒ 30න් ඕගොල්ලෝ හිතන්න එපා මේ 30න් පුතේ 30ම ගන්න ලේසි කියලා. MCQ පේපර් එකේ තරම් මේ වගේ ලකුණු ගන්න ලේසි නෑ. හරි. හරි මේක ගොඩාක් very difficult. හරි. ටිකක් අමාරුයි. ඒකින්ද මම ඔයගලන්ට යෝජනා කරන්නේ මේ 30න් උපරිම උත්සාහ කරන්න ලකුණු 20ක්වත් ගන්න. ලකුණු 20ක්වත් ගන්න උත්සාහ කරන්න. ස්ට්‍රක්චර් එකටත් 20ක් ගන්න උත්සාහ කරන්න. එතනින් 40යි. MCQ එකෙන් 35ක් ගන්න. එතකොට 75යි. එතකොට අපේ ඒ සාමර්ථ්‍යය කොට ඕක මේ හරියටම කිරි ගහට යනවා වගේ මම මේ කියන විදිහට ලකුණු ගන්න බෑ. පොඩ්ඩක් වෙනස් වෙනවා ළමයින් ගියාට මෙහාට 35 37ක් විතර වෙනවා MCQ එකේ. එතකොට 20 මේක සමහරවිට 19 වෙනවා 23 වෙනවා. පොඩ්ඩක් ඒ හරි approximately තමයි මේ කියන්නේ. හරි approximately අපි ගන්න try කරන්න ඕනේ 20 marks from this 30 marks, right? එතකොට මේ 30 marks වලින් 20 marks වත් ගන්න අපි try කරන්න ඕනේ මේ මිනිමම් ඒ සාමාර්ථයට අවශ්‍ය කරන මිනිමම් මාක්ස් වලට. ඒ කියන්නේ අඩු අවම හරි. ඒ නිසා ඒක ඉස්සල්ලාම දැනගන්නත් ඕනේ මේ ඒ වෙනුවෙන් ඕගොල්ලන්ගේ ප්ලෑන් එක හදාගන්න ඕනේ. හරි. එතකොට මේ 30 marks දෙන්නේ මෙතන. ඊට පස්සේ පුතේ දැන් මෙතනදී මේ question 5ක් තියෙනවනේ. questions 5න් 3ක් තමයි select කරන්නේ. question 5න් 3ක් select කරගෙන තමයි අපි මේ උත්තර ලියන්න යන්නේ. එතකොට මේ 3ක් select කරගන්නකොට ඒකට තමයි ඕගොල්ලන්ට අර දෙනවා නේද reading time එකක් paper එකේ නේද? reading time එකක් දෙනවා නේද? reading time එකක් දෙනවනේ 10 minutes 10 minutes reading time එක පාවිච්චි කරන්න ඕනේ මේ ඒක මම කියන්නේ හරියටම මිනිත්තු 10ම මේ essay paper එකේ ප්‍රශ්න 3 select කරන්න පාවිච්චි කරන්න කියලා. හරි. ඒ ඕගොල්ලෝ MCQ එක නම් reading time නෙමෙයි මං හිතන්නේ මේ දෙකෙන් දෙන්නේ. ඒතකොට structure එකේ අපි පොඩ්ඩක් ප්‍රශ්න ටික බලලා ඉස්සෙල්ලාම ලියන්නේ කොහොමද දෙවෙනියට ලියන්නේ කොහොමද ඒ වගේ පිළිවෙලක් හදාගන්න පාවිච්චි කරලා මම නම් කියන්නේ 10 minutes ම හරි කමන්නේ පාවිච්චි කරන්න මේ පාවිච්චි කරලා මේ ප්‍රශ්න 5 පුතේ හරි ඉක්මනට එක ප්‍රශ්නයකට විනාඩියක් හරි 1 minute අරගෙන එක ප්‍රශ්නයකට ප්‍රශ්න 5ම කියවන්න ඕනේ රීඩින් ටයිම් එකේ කරන්න ඕනේ ළමයික ඒකයි හරි තරංග විභාගයට ගිහින් තින් මේ මැරතන් එකක් වගේ මේ තරංගයකටනේ පුතේ යන්නේ තේරුණාද තරංගයකට යන්නේ ලංකාවේ හැමෝමත් එක්ක තරංගයකට යන්නේ ඒක අපි අනිවාර්යෙන් තේරුම් අරන් ඉන්න ඕනේ ඉස්සෙල්ලා
ගිහිල්ලා නේද එතන ඔතෑණි වෙවි නිකන් වටපිට බල බල එහෙම ඉන්නේ නැහනේ. එක්සෑම් එකට ගෙදරදී ප්‍රෝග්‍රෑම් කරගෙන යන්නේ කරන වැඩ ටික පිළිවෙල හරියට. ඒ නිසා මම කියන්නේ එතනදී ගිහිල්ලා රීඩින් ටයිම් එකේදී හරියට 10 minutes අරගෙන මේ රීඩ් කරන්න කෙක්ෂන් ටික අරගෙන ඊට පස්සේ බලන්න Tamanට ලේසිම එක මොකද්ද කියලා සිලෙක්ට් කරගන්න ප්‍රශ්න තුන. සිලෙක්ට් කරගෙන ඒ රවුමක් හරි දාගෙන මෙහෙම ප්‍රශ්න තුන තියාගන්න ඊට මේ ස්ට්‍රක්චර් එක ලියලා ඉවරලා මේක පටන් ගන්නකොට ලියන්න. හරි. මේකෙදිත් අපිට 2 hours කීයද හම්බ වෙලා තියෙන්නේ මේකේ. හරි. 2 hours හම්බ වෙනවා නම් මේ වෙලාව ඇතුළත කොහොමද කරන්න කියලා බලලා ගෙදරදී පුරුදු වෙන්න ඕනේ. ඒ විභාගෙදී හම්බෙන වෙලාවෙන් භාගයක් වගේ ටයිම් එකකදී විභාගෙදී හම්බෙන වෙලාවෙන් භාගයක් වගේ ටයිම් එකකදී මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ගෙදරදී try කරන්න ඕනේ. එතකොට විභාග මානසිකත්වයත් එක්ක විභාගෙදී ඕගොල්ලන්ට අදාළ කාලය වෙනකොට පේපර් එක ලියලා ඉවර කරන්න පුළුවන්. හරි. මෙතනදී ඊළඟ වැදගත් කාරණාව තමයි පුතේ කවදාවත් ගෙදරදී ප්‍රශ්න අතහැරලා යන්නේ නැහැ. හරි. වැඩ කරන ළමයි කවදාවත් විභාගෙදී අතරින් තියෙන ඒවා මම මේක කරන්න මේක කරන්න කියලා ගෙදරදී තීරණය කරන්න ගියාට පස්සේ එතනදී තව අමාරු එකක් තිබුණොත් එහෙම ඒ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. හරි. ගෙදරදී ප්‍රශ්න අතහැරලා යන්නේ නැහැ. ගෙදරදී හැම පාඩමම පාඩම් කරගෙන හැම දෙයකම ගිහිල්ලා ප්‍රශ්නේ බලලා තමයි අමාරු එක තීරණය කරලා අතාරින්නේ. හරි. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ හින්දා මෙතන ප්‍රශ්න තුනක් තමයි තෝරගන්න ඕනේ. ඒ අපි මෙතනදී බලමු. ඉතින් අපි දැන් මේ ක්ලාස් එකේදී ප්‍රශ්න පහම ඩිස්කස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. Answer 3 question from the question number 5, 6, 7, 8 and 9. හරි. question number 5 එකෙන් අපි පටන් අරගෙන ඉස්සරහට ඩිස්කස් කරගෙන යමු. Given below is a sketch of a part of the human digestive system. එතකොට human digestive system එකේ part එකක් human digestive system එකේ කොටසක් තමයි මෙතනදී දීලා තියෙන්නේ. හරි. question number 1 බලන්න ඒකෙදි අහනවා. දැන් මෙතනදී පුතේ තව එකක් මට කියන්න අමතක වුණා. ඕගොල්ලෝ marking scheme හොයාගන්න ඕනේ. marking scheme එක අරගන්න ඕනේ බලන්න ඕනේ. අපි ලියන answers මොකද marking scheme එකේ තියෙන්නේ. හරි. කොයි විදිහටද මේ theory එක යෙදෙන්නේ ප්‍රශ්නයක් විදිහට. එතකොට මාර්කින් ස්කීම් ඒව ලියලා තියෙන්න ඕනේ කොහමද? ඕවා ගැන හොඳ සැලකිල්ලෙන් හොයලා බලලා තියෙන්න ඕනේ පුතේ ළමයි. එතකොට තමයි එතන ගිහිල්ලා උත්තරයක් ගලප ගන්න පුළුවන් වෙන්නේ. හරි. name the part label PQR. එතකොට මෙතන පුතේ තියෙනවනේ PQR වලදී තියෙන parts වල නම් කරන්න කියලා කියන්නේ. මොනවද? එතකොට මේ digestive system එක නම් ඕගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා. මේ digestive system එකේ ඔක්කොම parts නම් කරපු රූපයක් නේද? ඒ වෙනුත් මේ ප්‍රසිද්ධම තුනක් නේ මෙතනදී අහලා තියෙන්නේ. හරි. එතකොට P මොකද්ද? stomach. P කියන්නේ මොකද්ද? stomach. එතකොට එතන එක ලකුණක් හම්බෙලා ඇති. හරි. ඊට පස්සේ Q කියන්නේ මොකද්ද මේ? liver එකනේ. liver. හරි. R කියන්නේ මොකද්ද? pancreas. හරි. එතකොට stomach, liver, pancreas කියලා ලියලා තිබුණොත් එහෙම ඒවට ලකුණු හරි පිළිවෙලකට එතකොට එක ගාන තුනක් නම් එහෙම හම්බෙනවා. හරි. describe briefly describe කරන්න කියලා තියෙනවා. describe briefly how food is subjected to mechanical digestion in part B. එතකොට මෙන්න මේ part B කියන stomach එකේදී mechanical digestion එකක් සිද්ධ වෙනවද? mechanical digestion එකක් සිද්ධ වෙනවා. chemical එකක් නෙමෙයි mechanical එකක් සිද්ධ වෙනවා. chemical එකකුත් වෙනවා. හරි. mechanical digestion එකක් සිද්ධ වෙන්නේ මොකද්ද? මම එතකොට මේකේ අපි පොඩියට අන්වීක්ෂයෙන් බලනකොට නැත්නම් අපි මයික්‍රොස්කෝප් එකෙන් බලනකොට මේකේ මසල් ලේයර්ස් කොහොමද තියෙන්නේ මේ ස්ටොමැච් එකේ මසල් ලේයර්ස් තුනක් තියෙනවා කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවද? මසල් ලේයර්ස් තුනක් තියෙනවා පුතේ මේ ස්ටොමැච් එකේ. අපි ගත්තාම වෝල් එක හරි ස්ටොමැච් එකේ වෝල් එක ගත්තාම මසල් ලේයර්ස් තුනක් තියෙනවා. හරි. ඒ මසල් ලේයර්ස් තුනේ පුතේ මසල්ස් තියෙන්නේ ඩිරෙක්ෂන් එකෙන් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ඩිෆරන්ට් ඩිරෙක්ෂන්ස් වලට. ඩිෆරන්ට් 3 ඩිරෙක්ෂන්ස් වලට තියෙන්නේ මසල් ලේයර්ස්. හරි. එකක දැන් පළවෙනි එකේ ඩිරෙක්ෂන් එක මේක නම් අනිත් එකේ ඩිරෙක්ෂන් එක මෙහෙමයි. අනිත් එකේ ඩිරෙක්ෂන් එක මසල් ලේයර් එකේ මෙහෙමයි. හරි. හරි නේද? ඒ ඩිරෙක්ෂන් තුනකට මසල් ලේයර්ස් තියෙනකොට ඒ මසල්ස් වලට පුළුවන් එහාට මෙහාට මේ contractions තියෙනවනේ මසල් වල.
එතකොට contractions මේවා contract වෙනකොට contractions වල direction උත් වෙනස්. directions වෙනස් වෙනකොට මෙතනින් අපි දන්නවනේ balls, foot balls නේ එන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ ඒක නේද? buccal cavity එකේ ඉඳන් stomach එකට foot balls එන්නේ. හරි. foot balls මෙහෙම එනකොට ඒ balls මෙතනදී මොකද්ද වෙන්නේ? මේ balls මෙතෙන්ට ඇවිල්ලා මේ muscle contractions නිසා, due to these muscle contractions නිසා මේ balls මොකද්ද වෙන්නේ? කුඩා කොටස් වලට මොකද්ද වෙන්නේ? little pieces වලට break down වෙනවා. break down into little pieces කියලා ලියලා තිබ්බනම් ඒත් හරි. good pieces වලට. එන්නේ එහෙම තමයි උතේ මේකේ mechanical digestion එක වෙන්නේ stomach එකේදී. හරි. එතකොට ඒක හරියට describe කරලා තියෙන්න ඕනේ. හරි. කාට හරි ඒක ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න මොකද්ද? හරි නේද? ඒ මසල්ස් වල අපි මේ මොකද්ද මසල්ස් වල contraction නිසා මේක එනකොට අපිට ඒකට විශේෂ නමක් ඕගලන්ට කියනවා නේද? මොකද්ද? peristaltic activity කියලා කියනවා නේද? හරි. peristaltic activity කියන එක ලියුවනම් ඔය මසල්ස් වල ඒ contraction කියලා දිගට ලියන්න ඕනේ නැහැ. හරි. ඒතකොට ලියන්න එතන එහෙමනම් due to the peristaltic activity එතෙන්ට ආන්සර් එක ඔයගොල්ලෝ ලියා ගන්න. due to the peristaltic activity of muscles in the stomach stomach wall the bolus of food is broken down and mixed well into a cheam නේද කියන්නේ CHEME හරි cheam බවටනේ පත් වෙන්නේ අන්තිමට cheam කියලානේ අපි කියන්නේ හරි mix will into a cheam හරි එතකොට ඒක ලියා ගන්න පුතේ දැන් අපිට ලොකු කාලයක් නාස්ති කරන්න බෑ එතකොට මේකේ අර වීඩියෝ එක ඔයගොල්ලන්ට හම්බුනහම මේක හරි නවත්ත ඒ ආන්සර්ස් මම කියන ඒවා අහගෙන ලියා ගන්න ඕනේ හරි ඊට පස්සේ question number 3 a secretion essential for the emulsification of lipids contained in food is produced by Q මෙන්න මේ Q කියන එක්කෙනාගේ මොකද්ද හැදෙනවා කියන්නේ secretion එකක් හැදෙනවලු ස්‍රාවයක් නේද secretion එකක් හැදෙනවලු essential ලු ඒක essential වෙනවලු lipids digestion එකේදී නැත්නම් අපි ඒකට එයාලා දීලා තියෙන වචනේ මොකද්ද emulsification කියන එකේදී ගොඩක් නෙමෙයි essential කියලා කියන්නේ හරි අත්‍යවශ්‍යයි කියලා කියන්නේ emulsification එකට අත්‍යවශ්‍ය secretion එකක් හදනවලු කවුද මේ Q කියන්නේ liver එකේ මොකද්ද මොනවද liver එකෙන් හදන්නේ දන්නේ කෙනෙක් කියන්න බලන්න liver එකෙන් මොනවද හදන්නේ දන්නයි නැද්ද bile නේ bile තමයි පුතේ හදන්නේ bile secretion එක මොකද්ද bile එතකොට bile කියන්නේ පුතේ සිංහලෙන් අපි කියන්නේ අර පිත කියලා පිත් යුසය නේද bile juice කිව්වත් අවුලක් නැහැ ඉතින් bile තමයි අපිට ඉංග්‍රීසි වලින් ඉතින් ගන්න තියෙන්නේ එතකොට මේ bile වලින් මොකද්ද පුතේ වෙන්නේ emulsification කියන්නේ මොකද්ද මෙතන මේ ඔයගොල්ලන් මේ වචන දීලා තියෙන emulsification එකේදී මොකද්ද වෙන්නේ මෙතන අපිට emulsification එකේදී වෙන්නේ මෙතන lipids මතනේ වෙන්නේ නේද ලොකු lipids එකක් මෙතනදී ලොකු lipids molecule එකක් කියලා හිතමුකෝ divided into small lipid droplets understand divided into small little droplets ඒක නේද වෙන්නේ small lipid droplets වලට මේ bile වලින් bile හරි large molecule of lipids divided into the small droplets of lipid by bile juice එහෙම නැත්නම් by bile හරි bile වලින් වෙන්නේ ඒක තමයි අපි කියන්නේ මොකද්ද emulsification කියලා emulsification එතකොට ආන්සර් එක වෙන්නේ මොකද්ද ආන්සර් එක වෙන්නේ bile කියන එක හරි
ආන්සර් එක වෙන්නේ බයිල් කියන්නේ. එතකොට එතනදී මොනවද පුතේ මේකේ තියෙන්නේ? බයිල් වල මොනවද තියෙන ඒවා? ඔය බයිල් පිග්මන්ට්ස් නේද? බයිල් පිග්මන්ට්ස් එතකොට ලයිපේස් ඒවානේ තියෙන්නේ. ඒවත් බලා ගන්න ඕනේ එතනදී. ඊට පස්සේ මෙතනදී අපිට කියන්නේ මොකද්ද? හතරවෙනි එක මොකක්ද බලන්න. Name of the secretion හරි. What is the enzyme which is secreted by R and contribute to digest lipid? එතකොට lipid digestion කරන්න R කියන එක්කෙනා නේද මේ pancreas එකෙන් මොනවද අපිට රිලීස් කරන්නේ? pancreas එකෙන් මොකද්ද රිලීස් කරන්නේ? enzyme එක කියලායි අහන්නේ. හරි. කෙලින්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද enzyme එක කවුරු හරි කියන්නේ? හරි. ළමයි උත්තර දෙන්නේ නැහැ. සිංහල මීඩියම් එකේ ඉන්න ළමයි හොඳට උත්තර දෙනවා මට. lipase නේද තියෙන්නේ? lipase. එතකොට ඒකේ ඒ enzyme එක මොකද්ද? lipase. enzyme එක lipase. enzyme එක lipase තමයි තියෙන්නේ. පුතේ lipid digest කරන්න අපිට අවශ්‍ය කරන enzyme එක lipase. State the two products formed by the action of the enzyme on lipids. එතකොට මේ lipase enzyme එක lipid මත react කරපුවාම lipid මත react කරපුවාම හැදෙන මොනවද? හැදෙන්නේ මොනවද කියන product දෙකක් කියන්න ඕගොල්ලන්ට. හරි? contribute the මෙතන අහන්නේ මේ two product මොනවද? lipid කැඩෙන්නේ පුතේ glycerol and fatty acid. glycerol and fatty acid වලට තමයි lipid කැඩෙන්නේ. හරි නේද? ඒකට ලකුණු එක ගානේ හම්බෙලා තියෙන්නේ දෙකක් හම්බෙලා. පස්වෙනි එකේදී අහනවා the pair of hormones called මොනවද? insulin and glucagon. හරි? the pair of hormones insulin and glucagon produced by R. එතකොට මේ R කියන එකේනේ හැදෙන්නේ මොනවද? insulin and glucagon. හරි? ඒක හැදෙනවලු. contribute to regulate the internal environment of the body. එතකොට internal environment එක නේද? internal environment එක regulate කරනවා මොකක් හරි එකක් වෙන්න ඇති. factor එක මෙතන සඳහන් කරලා නැහැ ඒගොල්ලෝ. මොකක් හරි factor එකක් regulate කරනවා. නේද? පාලනය කරනවා. එතකොට ඒ වගන්තියෙන් ඒක තමයි ඒගොල්ලෝ එතන පැහැදිලි කරලා තියෙන්නේ. ඒකේ පළවෙනි ඒ කියන ප්‍රශ්نين අහන මොකද්ද? what is the factor? factor එක අපි කෙලින්ම අහනවා. what is the factor that is regulated in the internal environment of the body by the action of those hormones? මොකද්ද factor එක? blood වල glucose level එකනේ. වෙන මොකද්ද නේද? insulin සහ glucagon කරන්නේ blood වල glucose level එක. blood glucose level කියලා ලියලා තිබ්බනම් එතනදී පුතේ උත්තරේ හරි. blood glucose level දැන් මෙතන answer එන්නේ A වලට. එතකොට පස්වෙනි එකේ A වලට blood glucose level. explain briefly how those hormones contribute to regulate the factor you stated in A above. ඉන්කේදී ලියපු factor එක regulate කරන හැටි briefly explain කරන්නලු. කොහොමද regulate කරන්නේ? හරි. අපි නිකන් කියමු බලන්න මතක් කරන්න. B එකට කොහොමද regulate වෙන්නේ? regulate වෙන්න කලින් අපි දැනගන්න ඉපෑ blood glucose level එක නේද? healthy adult කෙනෙක්ගේ මොකද්ද blood glucose level එක කොච්චරද? 80 and 120 වගේ තියෙනවා නේද? 80ක් 120ක් මිලිග්‍රෑම්ස් වලින් තියෙනවා නේ. නේද? 80ක් 120ක් වගේ එකක් මිලිග්‍රෑම් වලින් තියෙනවා නේද? මේ blood වල glucose level එක normal level එක. ඒක normal level එක. හරි? normal level එක. ඊට පස්සේ අපි බලනවා හදිස්සිය මොකද්ද? glucose level එක මේ normal level එකට වඩා greater than normal level. හරි?
හරි එක මිනිස්සෙක්ගේ එතකොට normal level එකට වඩා වැඩි වෙනවා glucose blood glucose level එක. හරි. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේකේ තියනවා නේද? pancreas එකේ මොකද්ද තියෙන්නේ? pancreas එකෙන් මොනවද release වෙන්නේ? pancreas එකේ තියනවා නේද මොකද්ද? islets of Langerhans කියලා උගන්වනවානේ. islets of Langerhans වල තියෙනවා සෙල් එකක් මොකද්ද? මොන සෙල්ද? ඔව් සෙල්ස් වර්ග දෙකක් තියෙනවා බීටා සෙල්ස් and ඇල්ෆා සෙල්ස් කියලා. එතකොට බීටා සෙල්ස් වලින් ඉන්සියුලින් නේද ස්‍රාවය මොකද්ද සික්‍රේට් වෙන්නේ? ඉන්සියුලින් සික්‍රේට් වෙනවා. ඉන්සියුලින් සික්‍රේට් නෑ. ඉන්සියුලින් වලින් මොකද්ද කරන්නේ? ඊට පස්සේ කොහෙටද මේ සික්‍රේට් වෙන්නේ? බ්ලඩ් වලට. බ්ලඩ් වලට ඉන්සියුලින් සික්‍රේට් වුණාට පස්සේ බ්ලඩ් දිගේ මොකද්ද ඉන්සියුලින් යනවා. ඉන්සියුලින් ගිහිල්ලා කොහෙද එයාගේ ඇක්ටිවිටි නේද? එයා ඇක්ට් කරන්නේ කොහෙද? ඇක්ට් කරන්නේ ලීවර් එකේදී නේද? ලීවර් එකේදී ඇක්ට් වෙන්නේ. එතකොට ග්ලූකෝස් මත ග්ලූකෝස් කන්වර්ට් into glycogen නේද? ග්ලූකෝස් කන්වර්ට් කරනවා කරලා ග්ලයිකෝජන් ස්ටෝර් වෙන්නේ කොහෙද? ලීවර් එකේ. අන්න එයා කරන ප්‍රොසෙස් එක ඉන්සියුලින්. හරි. ඊට පස්සේ එක්සස් ග්ලූකෝස් තිබුණොත් ඒ ග්ලූකෝස් මොකද්ද? කන්වර්ට් ෆැට් and නේද? ෆැට් වලට කන්වර්ට් කරනවා. කන්වර්ට් into ෆැට්. හරි. ෆැට් වලට කන්වර්ට් කරලා මොකද්ද? ඇඩිපෝස් ටිෂු එකේ ස්ටෝර් කරනවා. අන්න එහෙම නේද එයා ග්ලූකෝස් මට්ටම අඩු කරේ. හරි. ඒවා එතකොට බීෆ්ලි ඩිස්කස් කරන්න ගියාම කෙටියෙන් අපිට ලියන්න වෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි වශයෙන් අපි බලනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ මේ මිනිහෙක්ගේ තියෙන ඕනේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එකට වඩා තව එක මිනිහෙක්ගේ මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා නේ. less than normal level. එතකොට එහෙම අඩු වුණාම මොකද්ද වෙන්නේ? මෙතන islets of Langerhans තියෙනවා pancreas එකේ. islets of Langerhans වලින් මොකද්ද? හෝමෝන් එක රිලීස් කරනවා ඇල්ෆා සෙල්ස් වලින් ග්ලූකෝගන් නේද? ග්ලූකෝගන් කියන එක නා සික්‍රේට් වෙනවා බ්ලඩ් වලට. එයා ඊට පස්සේ යනවා කෙලින්ම කොහෙද ගිහිල්ලා ඇක්ට් කරන්නේ? අර ඉන්සියුලින් වලින් ග්ලූකෝස් ග්ලයිකෝජන් කරලා ස්ටෝර් කරන්නේ ලීවර් එකේ. අන්න ඒව මත ආය ග්ලූකෝගන් ගිහිල්ලා කරන්නේ මොකද්ද? ග්ලයිකෝජන් ආය කන්වර්ට් කරනවා මොනවටද? ග්ලූකෝස් වලට. කරලා බ්ලඩ් වලට එකතු කරනවා. හරි. ග්ලූකෝස් වලට එකතු කරනවා බ්ලඩ් වලට. එතකොට ඒක තමයි අපිට ගලපලා අපිට ලියා ගන්න වෙන්නේ ආන්සර් එක. හරි. කොහොමද එතකොට ඒක ලියාගන්නේ? ඒක මම කියලා තියන්නම්. ඕගොල්ලෝ වීඩියෝ එක අරගෙන පොඩ්ඩක් හිමීට හදාගෙන ලියා ගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ මේ වගේ ආන්සර් එකක් විතර හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. නැත්තම් බෑනේ වැඩේ කරන්න. එතකොට අපි ඒකෙදි ලියවෙන්න ඕනේ when blood glucose level is greater than the normal level, beta cells in islets of Langerhans in pancreas secrete more insulin. Hari. එතකොට by this insulin hormone converts glucose into glycogen and then glycogen store in liver. Further further excess glucose is converted to fat and store in adipose tissue. ඒක තමයි මේ පළවෙනි පියවරේදී අපි ලියවෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එකේදී කොහොමද ලියන්නේ? when blood glucose level is less than normal level. එතකොට alpha cells in islet of Langerhans in pancreas ඒ විදිහට ලියා ගන්න ඕනේ. හරි. pancreas are stimulated to secrete more glucagon. හරි. glucagon hormone එක. එතකොට glucagon act on glucose store in liver, convert into glucose and release into blood. Then blood glucose level will be increased, right? එහෙම නේද අපිට ඒ විදිහේ ආන්සර් එකක් වීඩියෝ එක නවත්තලා ඔයගොල්ලෝ එතකොට මෙතනදී ලියා ගන්න ඕනේ. ඉතින් ඩයිජෙස්ටිව් සිස්ටම් එකේදී ඔය ප්‍රශ්නේ අහලා තියෙන්නේ හරි සරල මට්ටමින් අහලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් එතකොට එතනදී ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ඔයගොල්ලන්ට පුළුවන් මේ සාමාන්‍ය ක්‍රමයට ලියා ගන්න. ටිකක් දීර්ඝව ලියන්න තියෙන්නේ මෙතන මේ අර හෝමෝන් දෙකේ ඇක්ටිවිටීස් අපි මෙතන බ්‍රීෆ්ලි එක්ස්ප්ලেইন කරනකොට තමයි. ඒකෙදි හරියට පුතේ ලියවෙන්න ඕනේ. දැන් ඒකේ සාමාන්‍යයෙන් ඕවාගේ හරියට පොයින්ට් අවුට් කරලා නේ ඒගොල්ලෝ දෙන්නේ පොයින්ට් වලට ලකුණු දෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය normal glucose level එක මොකක්ද කියන එක
අනිවාර්යෙන් මෙන්ෂන් වෙන්න ඕනේ ඕගොල්ලන්ගේ ආන්සර්ස් වල. හරි. ග්ලූකෝස් ලෙවල් එක මොකක්ද කියලා මෙන්ෂන් වෙන්න ඕනේ. ග්ලූකෝස් ලෙවල් එක තියෙන්න ඕන ලෙවල් එකට වඩා අඩු වුණාම හෝමෝන් එක ස්‍රාවය වෙන්නේ කොහෙන්ද කියලා හරියටම ප්ලේස් එක තියෙනවා. ඒ කියන්නේ මේ ලැංගර්හෑන්ස් දීපිකනේ ධර්මද ලැංගර්හෑන්ස් වල නේද? ඊස්ලට්ස් ඔෆ් ලැංගර්හෑන් වල තියෙන ඇල්ෆා සෙල්ස් වලින්ද බීටා සෙල්ස් වලින්ද මොකද්ද හෝමෝන් එක ඒක කොහෙද ඇක්ට් කරන්නේ? ලීවර් එකේ මොනවද වෙන්නේ? ඒ කියන ටික හරියට එක්ස්ප්ලেইন වෙන්න ඕනේ. ඒක තමයි එතනදී වැදගත් වෙන්නේ. හරි. ඊළඟට බලන්න B එකේදී අපිට තියෙන්නේ මොකද්ද? Kidneys are considered the main organs which perform nitrogenous excretion in human. ඒකෙන් ඒ කියන්නේ මොකද්ද? nitrogenous excretion එකට මිනිසාගේ සහභාගී වෙන ඕගන් එක මොකද්ද? kidneys. kidneys තමයි ප්‍රධාන ඕගන් එක වෙන්නේ. ඒ කියන්නේ පුතේ වකුගඩුව තමයි ප්‍රධාන අවයවය වෙන්නේ මිනිස්සුන්ගේ නයිට්‍රජනීය එක්ස්ක්‍රියේෂන් එක කරගන්න. හරි. ඒකෙන් ඕගොල්ලන්ගෙන් අහනවා ඊට පස්සේ මොකද්ද? excretion is what is excretion කියලා. හරි. මෙතනදී අහනවා පළවෙනි ප්‍රශ්නේ what is excretion? excretion එක කියන්නේ මොකද්ද එතකොට? මෙටබොලිසම් එකේදී හැදෙන නේද? මෙටබොලිසම් එකේදී හැදෙන මේ excreted product ටික සම්පූර්ණයෙන්ම මොකද්ද? blood වලින් remove කරනවා. removal of excretory particles produced during the metabolism from the body. එහෙම තමයි ආන්සර් එක ලියන්නේ. මෙටබොලිසම් එකේදී හැදෙන මේ ප්‍රොඩක්ට්ස් තමයි අපේ බොඩි එකෙන් අයින් කරන එක තමයි excretory කියලා කියන්නේ. එතකොට පුතේ මෙතනදී අත්‍යවශ්‍යයි මේ මෙටබොලිසම් එකේදී හැදෙන බයි ප්‍රොඩක්ට්ස් හරි ඒ ප්‍රොඩක්ට්ස් කියන එක. මොකද මෙටබොලිසම් එක කියන වචනේ මෙටබොලිසම් කියන වචනයක් තමයි එතනදී ලකුණු දෙන්නේ. ඒක ලියවිලා තිබ්බේ නැත්නම් එතනදී ලකුණු හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? ඊට පස්සේ කියනවා දෙවෙනි එකේදී name a nitrogenous excretory product removed by kidneys. එතකොට වකුගඩු වලින් remove කරන මේ product එකක් කියන්න කියලා. මොකද්ද එතකොට main product එක මොකද්ද? urine නේ. urea. urine මුත්‍රාන්නේ අපි urine විදිහට නේ යන්නේ. හරි. ඒතර urine කියලා ලියලා තිබ්බනම් හරි. තුන්වෙනි එක බලන්න what is the structural and functional unit of the kidney? kidney එකේ structural and functional unit එක the structural and functional unit of life කිව්වහම මොකද්ද? cell. ඒ වගේ මෙතන kidney එකේදී කිව්වහම what is the structural and functional unit of kidneys කිව්වහම මොකද්ද වෙන්නේ? අර nephron එක නේද ඉතින් දෙන්නේ. nephron එකක් නෙවෙයි එතන. මෙහෙම තියෙන්නේ අර nephron එකක් නෙවෙයි. ඔයගොල්ලන්ගේ කොහොම තියෙන්නේ? nephron එකක් නෙවෙයි මේකේ structural and functional unit එක වෙන්නේ. ඒක හරියට එතකොට ලියවෙන්න ඕනේ නම nephron කියලා. හරි. ඊට පස්සේ කියනවා හතරවෙනි එක one step in the process of forming urine. අර බලන්න අර දෙවෙනි එකට එහෙම උත්තරෙත් තියෙනවා මෙතන නේ. ඒවෙන් හොයාගන්නත් පුළුවන් උත්තර. හරි. form of urine in the structural and functional unit of the kidney is known as secretion. ඒ කියන්නේ මේ මෙතන මේ එක process එකක එක step එකක්ලු මොකද්ද? process එකේ එක step එකක්ලු secretion කියන්නේ. නේද? describe briefly how secretion occurs. secretion එකේදී මොකද්ද වෙන්නේ? secretion එකේදී සමහර materials තියෙනවා නේද? nephron එකේ අර nephron එකේ දැන් අර ෆිල්ටර් වෙවි ඉස්සරහට යනවනේ මෙහෙම බ්ලඩ් ආවට පස්සේ මෙතනින් මෙහෙම බ්ලඩ් ආවට පස්සේ මෙතනින් නේද? එතකොට නේද අල්ට්‍රා ෆිල්ටරේෂන් වෙලා මේකේ අර තව බ්ලඩ් කැපිලරි එකක් තියෙනවා මෙතනනේ. එතකොට බ්ලඩ් කැපිලරි එකෙන් නේද සික්‍රේෂන් එකදී මොකද්ද වෙන්නේ? nephron එකේ tube එකට blood capillary එකකින් සමහර materials ආපහු secrete කරනවා නේද? some of the materials in the blood capillaries associated with nephron
එතකොට ඒ නෙෆ්‍රෝන් එකත් එක්ක තියෙන බ්ලඩ් කැපිලරි එකේ හරි are secreted into the tube of the nephron. ඒ nephron එකේ tube එකට secrete කරනවලු. මේ ඒ කියන්නේ blood capillary එකෙන් nephron එකේ tube එකට මොනවද secrete කරනවලු මතක් කරන්න hydrogen ion යනවා වෙන potassium ion යනවා ammonium ion යනවා නේද? එතකොට ඒ keratin කියන ඒවාත් යනවා නේද? සමහර මේ medicine some of medicines යනවානේ. ඊට අමතරව විටමින් එකකුත් යනවා මොකද්ද? විටමින් B. ඔව් විටමින් B ත් යනවා. හරි. අන්න ඒකට තමයි අපි සික්‍රේෂන් කියලා කියන්නේ. හරි. එතකොට ඒක අපි හරියට එන්නේ යන ඒ වගේ දෙක තුනක් උදාහරණත් එක්කලා මේක මොකද්ද සික්‍රේෂන් එක කියන්නේ ප්‍රොසෙස් එක කියලා හරියට මෙතන ඩිස්කස් වෙලා තියෙන්න ඕනේ. බ්‍රීෆ්ලි ඩිස්ක්‍රයිබ් වෙලා තියෙන්න ඕනේ. හරි. බ්‍රීෆ්ලි ඩිස්ක්‍රයිබ් කිව්වහම පතේ හැලී ලියන්න යන්න එපා රූල් 6 7. රූල් 2න් 3න් ඒක බ්‍රීෆ්ලි ඩිස්කස් කියන්නේ ඒකයි. හරි. බ්‍රීෆ්ලි ඩිස්කස් කරනවා කියලා පතේ හැලී ලියන්න ගියොත් ඕගොල්ලන්ගේ වෙලාව තමයි නාස්ති වෙන්නේ. හරි. state the other two steps මොනවාද? ultrafiltration එකයි selective reabsorption කියන එකයි. හරි. ultrafiltration and selective reabsorption කියන එක තමයි එතනදී එතකොට නේද? එතකොට ඒකනේ ultrafiltration selective reabsorption secretion. එහෙමනේ ඔයගොල්ලෝ පාඩම් කරන්නේ. ඒ තුන ගැන තමයි එතනදී අහලා තියෙන්නේ. දැන් බලන්නකො නිකන් හිතන්න දැන් අපි පස්වෙනි ප්‍රශ්නේ ඩිස්කස් කරා. ඕකේ ලකුණු මේ මෙතනදී කියත් 20ක් නේ 20 දෙකට බෙදලා 10ක් තමයි එන්නේ. 20 දෙකට බෙදලා ලකුණු 10ක්. දැන් නිකන් හිතන්න මේ 10න් මේ ආන්සර්ස් මේ තියෙන විදිහට ලියලා ඇත්තටම ගන්න පුළුවන්ද කියලා 10ම නේද? නිකන් ළමයි අපි නිකන් හිතලා බලන්න ඕනේ. අපි ලියන ආන්සර්ස් උයි මේ මාකින් ස්කීම් එකේ දෙන ආන්සර්ස් උයි කම්පෙයාර් කරලා අපි බලපුවාම මේ 20න් 20ම ගන්න ලේසිද අමාරුද MCQ එකට වඩා? ඔව් MCQ එකට වඩා හරි මොනවා හරි පේපර් එක පිරින්ද ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ පුතේ. හරියටම මේ පොයින්ට්ස් වලට ලකුණු හම්බෙන්නේ නේද? දැන් මම අර කලින් කිව්වේ උදාහරණයක් විදිහට මෙටබොලිසම් කියලා එතනදී ලිව්වේ නැත්නම් නයිට්‍රජනස් ප්‍රොඩක්ට් නේද? form by metabolism කියලා එතනදී ලියවිලා තිබ්බේ නැත්නම් ඒවට නෑ ඒ අත්‍යවශ්‍ය essential words. හරි. essential words focus කරලා තමයි හැම වෙලේම marks දෙන්නේ. ඒක ගැන තමයි අපි හොඳටම දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒව ගැන සැලකිලිමත් වෙන්න කියලා කියන්නේ ඒක තමයි. හරි. එතකොට ඒ අමාරුයි. ලකුණු ඔක්කොම ටික ගන්න අමාරුයි. ලකුණු 10න් දැන් මෙතනදී සාමාන්‍යයෙන් හරි 10න් 5ක්වත් ආවත් ඒත් මදි නේද? 10න් දැන් අපි ටාගට් කරේ ලකුණු 30න් 20ක් ගන්නනේ. 30න් 20ක් ගන්න නම් මෙතන අඩුම ගානේ 10න් 7ක්වත් එන්න ඕනේ. 10න් 7ක්වත් එන්න ඕනේ කියලා හිතාගෙන තමයි ආන්සර් එක ලියන්න ඕනේ. හරි. ඊළඟට question number 6 එක තියෙනවා. 6 එක තෝරගත්ත ළමයෙකුට මෙතන මේ පින්තූරය දැක්ක ගමන්ම අපිට අර කියවීම් කාලය තුලදී මේ පින්තූර දැක්කම මේක නම් මේක මට එච්චර බලලා අවුල් වගේ කියලා හිතුණා. 6 වෙනි ප්‍රශ්නේ අතහැරලා වෙන එකක් තෝරගන්න ඕනේ. මේක හොඳටම දන්න එකෙක් ඉන්නවා නම් ටක් ගාලා ඒක තෝරගන්න ඕනේ. හරි. එහෙමනේ වෙන්නේ. එතකොට බලන්න මේකෙදි තියෙනවා a longitudinal section of a fraction in tower. දැන් මේ fraction in tower එකක් නේ තියෙන්නේ නේද? fraction in tower එකනේ මේ fraction in tower එක කෙලිම අච්චුපතේ ඔයගොල්ලන්ගේ දීලා තියෙන එකනේ. fraction in tower එකක් තමයි තියෙන්නේ. use for refining crude oil. crude oil refine කරන්න පාවිච්චි කරන fraction in tower එක දීලා තියෙනවා මෙතන. හරි. ඊට පස්සේ මොකද්ද මේකද කියන්නේ? containing abundance are the compound x in the fraction release from the outlet 1. මේ outlet 1 එකෙන් x කියන එක කෙනා release වෙනවලු. compound y in the fraction release from the outlet 4. outlet 4 එකෙන් මේ y කියන එක කෙනා release වෙනවලු. පැහැදිලිද? and the compound z in the fraction
release from the outlet 6 එකෙන් z කියන එක්කෙනා release වෙනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ බලන්න පළවෙනි ප්‍රශ්නේ දැන්. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? By what common name is the group of organic compounds contained in abundance in the crude oil known? හරි. ඒ කියන්නේ මොකද්ද? crude oil වල තියෙන abundance ඒ කියන්නේ මේ ගොඩාක්ම තියෙන compound එක. crude oil ගත්තාම crude oil වල abundance compound එක ගොඩක්ම තියෙන compound එකට කියන common name එක. common name එක මොකද්ද පුතේ කියන්නේ? compounds මොනවද? hydrocarbons. හරි. hydrogen උයි carbon උයි නේද කියන compound දෙකෙන් හැදෙන මේ compounds නේ තියෙන්නේ hydrocarbons. hydrocarbons තමයි correct answer එක වෙන්නේ එතනදී. හරි. hydrocarbons කියලා ලියලා තිබ්බනම් හරියට. Name the crude oil refining technique employed in the tower. එතකොට මේ tower එකේදී මොකද්ද නම අපේ crude oil refining කරන්නේ? crude oil refining කරන නම මොකද්ද? ඒකට අපි කියන්නේ මොකද්ද? fractional distillation. fractional distillation. එතකොට fractional distillation කියලා ලියලා තිබුණා නම් එතන answer එක හරි. තුන්වෙනි එක බලන්න. The boiling point points of the compounds XYZ. අපි මේ අර මුලින්ම මෙතන නම් කරගත්ත XYZ කියන මෙතන XYZ කියන කට්ටියගේ boiling points තමයි අපිට දීලා තියෙනවා කියලා මේ කියන්නේ. ඒවා දීලා තියෙන මොකද්ද? TX, TY and TZ respectively. පිළිවෙලින් TX, TY, TZ කියලා. හරි. ඒවත් ඕනනම් අපිට මෙතනින් ඔහම ලියා ගන්න පුළුවන් TX, TY, TZ කියලා. හරි. TX, TY, TZ කියලා. Write them in the ascending order එකට. ascending order එකට ලියන්න කියන්නේ. ascending order එකට ලියන්න කියනකොට ඕගොල්ලන්ට මතක් වෙන්න ඕනේ මේ tower එකේ පුතේ යටද temperature එක වැඩි උඩද? ඒක මතක් වුණේ නැතත් කෙනෙක්ට තේරෙන්න ඕනනේ පුතේ. දැන් මෙතනදී අර ඉස්සලාම LP ගෑස් එහෙම නෙමෙයි උඩින් යන්නේ. ගෑස් එකේ ඒවා යන්න නේද? උඩ ගෑස් ස්ටේට් එකේ තියෙන ඒකට ටෙම්පරේචර් එක මේ යටින් අපි රත් කරනවා වගේ කියලා ගත්තොත් සාමාන්‍යයෙන් නේද සෙන්ටිග්‍රේඩ් 250ක් වගේ විතර තිබ්බේ යටනේ. සෙන්ටිග්‍රේඩ් 250ක් විතර තිබ්බේ යට නේද? එතකොට ඒකේ යට ඉඳන් උඩට තමයි උෂ්ණත්වය පුතේ මොකද්ද ටෙම්පරේචර් එක අඩු වෙන්නේ. ටෙම්පරේචර් එක අඩු වෙන්නේ යට ඉඳන් උඩට නේද? එතකොට යට තියෙන්න ඕනේ TZ තමයි වැඩියෙන්ම තියෙන්න ඕනේ. TZ වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ TY වෙන්න ඕනේ. ඊට පස්සේ TX වෙන්න ඕනේ. මික්සර් නේද? මික්සර්ස් කියන පාඩමට අදාළව මෙතන අපිට මේ fractionating tower එක හම්බ වෙන්නේ නේද? මේ අපේ fractional digestion කියන මේ fractional distillation කියන කොටසේදී නේද? fractional distillation කියන කොටසේදී. එතකොට ඒ ඕඩර් එක හරියද? ඒ විදිහට තමයි ඒ ඕඩර් එක වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ කියන X is a compound with a single carbon atom and containing carbon and hydrogen only. And containing hydrogen and carbon නේ carbon and hydrogen only. carbon සහ hydrogen atoms විතරක් තියෙන compound එකක් තියෙනවලු X වලදී. මෙන්න මේ X වලදී. මොකක්ද එහෙනම් ඒ කියන්නේ? hydrocarbons නේ දැන් අපි උඩින් answer එකටත් ලිව්වනේ මේකට hydrocarbons කියලා මේකේ common name එක. common name එක hydrocarbons එකක් නම් පුතේ දැන් carbon සහ hydrogen only නම්. හරි? carbon සහ hydrogen only නම් එතකොට මොකක්ද එහෙනම් එතනදී compound එක වෙන්නේ? single carbon atom එකක් කියලාත් මෙතන කියනවා නම්. හරි? හැමදේම කියලා මොකද්ද කියලා අහපුවාම ඒකටත් බැයි නම් ඒක වැඩක් නෑනේ නේද? single carbon atom එකක් තියෙනවා නම් දැන් single carbon atom එකක් තියෙනවා නම් ඒක ඇඳගත්ත හැකිනේ. ඒක ඇඳගත්තා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? carbon hydrogen විතරයි නම් තියෙන්නේ. තව hydrogen විතරයි තියෙන්නේ. හරි? hydrogen විතරයි තියෙන්නේ නේද? එතකොට hydrogen විතරක් තියෙනවා නම් carbon පරමාණු මොකද්ද එතකොට ඒක? carbon පරමාණු වටේට එතකොට hydrogen
හතරක් තියෙන්න ඕනනේ. ඊට පස්සේ අපෙන් අහනවා නේද මේකේ draw the dot and cross diagram එකනේ අදින්න තියෙන. එතකොට මෙතන කාබන්ගේ last energy level එකේ තියෙන electrons 4යි නේ, 4 electrons. ඒ electron 4 hydrogen වලින් electron 4ක් දීලා ඒ හතරත් එක්කලා මෙන්න මෙහෙම covalence bonds 4ක් නේද හැදෙන්නේ. ඔව් ඒවා මහ ලොකු අමාරු ඒවා නෙමෙයි. covalence bonds 4ක් හැදෙනවා මෙන්න මේ විදිහට. එතකොට පුතේ මේ මොකද්ද මේ මොලිකියුල් එක? CH4. CH4 කියන්නේ මොකද්ද? මීතේන් මොලිකියුල් එක. මීතේන් මොලිකියුල් එක. හරි. ඒකේ මේ dot and cross diagram එක අපි මෙහෙම අපි අඳිනවා. හරි. එතකොට ඒක හරියට ඇඳලා තිබ්බනම් ඕගොල්ලන්ට ඒකට අදාළ සම්පූර්ණ බලන්න. ඊට පස්සේ 6 වෙනි නේද මේ question number 6 එකේදී මොකද්ද කරන්නේ? ඒකේ question නෑ පස්වෙනි එක නේ. Write the balance chemical equation relevant to the complete combustion of the mole of compound X oxygen gas. Oh මෙන්න මේ අපි ඇඳ compound එකෙන් ඒ කියන්නේ මොකද්ද? relevant compound එකෙන් 1 mole නේ. එක මවුලයක් 1 mole of compound 1 mole of compound මොකද්ද කරන්නේ? ඔක්සිජන් ගෑස් එක්කලා කම්බෂන් වෙනවා. ඒ කියන්නේ දහනය වෙනවා. හරි. ඔක්සිජන් එක්කලා බර්න් වෙනවා. ඒකේ බැලන්ස් ඉක්වේෂන් එක ලියන්නවලු පුතේ. බැලන්ස් ඉක්වේෂන් එක ලියනකොට මොකද්ද? දැන් හයිඩ්‍රෝකාබන් එකක් ඕගොල්ලෝ දන්නවා CH4 වගේ හයිඩ්‍රෝකාබන් එකක් ගත්තාම CH4 වගේ හයිඩ්‍රෝකාබන් එකක් ගත්තාම එයා ඉන්නේ ගෑස් ස්ටේට් එකේ. right? එතකොට ගෑස් ස්ටේට් එකේ තියෙන CH4 වගේ හයිඩ්‍රෝකාබන් එකක් පුතේ මොකද්ද වෙන්නේ? කම්බෂන් වෙනවා කියන්නේ ඔක්සිජන් එක්කලා රියැක්ට් කරනවා කියන එක. හරි. ඒවට බය වෙන්න එපා ඒ වචන වලට. හරි. කම්බෂන් එහෙම නැත්නම් බර්න් වෙනවා කියන්නේ මොකද්ද? burn in the atmosphere. හරි. එහෙම කියන්නේ මොකද්ද? වායු ගෝලයේ දහනය වෙනවා කියලා වගේ කියන්නේ මොකද්ද? ඕ මෙයා රියැක්ට් කරනවා ඔක්සිජන් එක්ක කියන එක. එතකොට පුතේ දැන් මෙතන අර ආන්සර් එකකට ඔයගොල්ලෝ ලිව්වනේ මේ හයිඩ්‍රෝකාබන් එකක්නේ. හයිඩ්‍රෝකාබන්ස් මොකද්ද වෙන්නේ? හයිඩ්‍රෝකාබන්ස් ඔක්සිජන් එක බර්න් වුණාම මොන හයිඩ්‍රෝකාබන් එක මෙතන බර්න් වුණත් අන්තිමට මෙතනින් හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ගෑස් එකයි වෝටර් වේපර් ජල වාෂ්පයි හැදෙන්නේ. හරි. වෝටර් වේපර් එකයි කාබන් ඩයොක්සයිඩ් ගෑස් එකයි හැදෙන්නේ. මේ ප්‍රතිඵල දෙක අපිට නේද රිසල්ට්ස් දෙක ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතනින්. ගෑස් ස්ටේට් එකේ තියෙන මේ දෙකම. මෙතන ලොකු හීට් එකකින් අපි බර්න් කරනවානේ. මෙතනදී ලොකු හීට් එකකින් බර්න්. හරි. ඒවා හරියට ලියා ගන්න ඕනේ. එතකොට මෙතන මීතේන් විතරක් නෙමෙයි මොන හයිඩ්‍රෝකාබන් එක තිබුණත් ඔක්සිජන් එක බර්න් වුණාම වෙන්නේ මෙතනින් මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් ගෑස් and water vapor තමයි හම්බෙන්නේ. හරි. water vapor will be formed. හරි right. එතකොට දැන් මෙතනදී මොකද්ද අපි මෙතන වෙන්නේ රියැක්ෂන් මේ බැලන්ස් එක we should balance this reaction. අපිට මේ බැලන්ස් එක මේ රියැක්ෂන් එක හරියට බැලන්ස් කරගන්න ඕනේ දැන්. එතකොට මෙතන බලන්න ඇටොම්ස් ගණන් හරියට බැලන්ස් කරගද්දි කොහොමද? මෙතන හයිඩ්‍රජන් ඇටොම්ස් 4ක් තියෙනවා. මෙතන හයිඩ්‍රජන් ඇටොම්ස් 4ක් තියෙනවා. මෙතන තියෙන්නේ 2යි. ඒ නිසා මම මෙතෙන්ට I will put 2 here, right? මම එතෙන්ට දෙකක් දාපුවම මෙතන දෙවරක් දෙක 4යි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? හයිඩ්‍රජන් ඇටොම්ස් අපිට බැලන්ස් වෙනවා. හයිඩ්‍රජන් ඇටොම්ස් බැලන්ස් වෙනවා. හරි. ඊට පස්සේ බලන්න මෙතන හයිඩ්‍රජන් ඇටොම්ස් බැලන්ස් කරන්න මෙතන මම දෙකක් දැම්මට පස්සේ මෙතන ඔක්සිජන් දෙකක් වුණා. එතන ඔක්සිජන් 2යි, මේ ඔක්සිජන් 2යි, ඔක්සිජන් 4යි. ඔක්සිජන් 4යි, මේ පැත්තෙන් තියෙන ඔක්සිජන් කීයද? 2ක් හින්දා අපිට මෙතෙන්ටත් 2ක් දාන්න වෙනවා. එතකොට ඔක්සිජන් උත් 4යි. හරි. එතකොට කාබන් බලපුවාම මේ පැත්තේ ඇටෝම් එකයි මේ පැත්තේ ඇටෝම් එකයි කාබන් ඕල්රෙඩි මේ බැලන්ස් වෙලා තියෙන්නේ. එතකොට කාබන් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට දැන් මේ බැලන්ස් ඉක්වේෂන් එක. බැලන්ස් ඉක්වේෂන් එක ඔන්න ඔය විදිහට තමයි අපි ලියලා බැලන්ස් කරන්නේ. හරි. එතකොට ඒගොල්ලෝ මෙතනදී අහන්නේ මොකද්ද? බැලන්ස් කෙමිකල් ඉක්වේෂන් කියලා මෙතන දීලා තියෙන හින්දා බැලන්ස් කියලා දීලා තියෙන හින්දා පුතේ බැලන්ස් වෙලා නැත්තම් මේ 2යි 2යි මෙතන මම දාපු මේ දෙකවල නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ හරියට. හරි.
හරියට දාන්න ඕනේ මේ physical states gas කියලා හැම එකෙම තියෙන්න ඕනේ. ඒවා තිබ්බේ නැත්නම් මේ reactions වලට ලකුණු දෙන්නේ නැහැ නිකන් ආවට කිව්වා. හරි. ඒකයි මම කියන්නේ ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. හරි නේද? හරි. එතකොට ඒ reaction එක එතනදී ලියවෙන්න ඕනේ. බලන්න හතරවෙනි එකේදී the substances related from the outlet 7 of the tower is used to construct road. මේ පාරවල් හදන්න ගන්නවලු මේ 7 වලින් යන්නේ. 7 වලින් යන්නේ මොනවද පුතේ? දන්නවනේ කෙලිම තාර නේ. bitumen. bitumen. හරි. bitumen යන්නේ bitumen නෙමෙයි මේ road construction කරන්න කියන කොටත් ඒවත් ඒක තේරෙන්න ඕනේ. හරි. ඒ substances මේ substance එක නම් කරන්න කියන්නේ bitumen කියලා ලියලා තිබ්බනම් එතන එතකොට ඕගලන්ට හම්බ වෙනවා. ඒගොල්ලෝ ගන්නවා ඒක correct answer එක විදියට. right. State the environmental problem caused by the gases component that would be released to the environment during refining crude oil. Crude oil refining කරනකොට අපිට මේ evolve වෙන gas වලින් ඒ කියන්නේ environment එකට release වෙන gas වලින් නේද? problem මොනවද? environmental problems මොනවද? මේ එහෙම නේද අහන්නේ ඒක? ඔව් ගොඩාක් පුතේ දැන් අපි මේ ප්‍රොබ්ලම් කියන්නේ මේ අපි මේ ඇඳ මීතේන්නේ ගොඩක් රිලීස් වෙන්නේ නේද? මෙන්න මේ ගොඩක් මීතේන් තමයි රිලීස් වෙන්නේ. එතකොට ඔය ග්ලෝබල් ටෙම්පරේචර් එක වැඩි වෙන්න නේද? ග්ලෝබල් ටෙම්පරේචර් එකට එහෙම වැඩි වෙන්න මේ බලපාන මේ ගෑස් එකක් මේක. එහෙම නැත්නම් ආයි ග්‍රීන් හවුස් ගෑස් එකක් මේක. හරි? ග්‍රීන් හවුස් ගෑස් එකක්. ඒ කියන්නේ ග්ලෝබල් ටෙම්පරේචර් එකේ ඉන්ක්‍රීස් වෙන්න තමයි නේද? Because of the methane gas, global temperature can be increased. හරි. එතකොට methane gas එක තමයි ඒ pollutant එක. බලන්න ඒකේ එතකොට ඒ විදිහට reactions ලියලා මේ dot and cross diagrams ඇඳලා මේ වගේ මේ tower එකේ තියෙන temperatures ගැන ඒව අවබෝධයක් තියෙන්න ඕනේ. compounds මොනවාද, substances මොනවාද නේද? කොච්චර අවබෝධයක් තියෙන්න ඕනේද? ඒකේ හිතනවාද 20න් 20න් කියන්නේ 10න් අපිට 7ක් ගන්න සාමාන්‍යයෙන් ලොකු දැනුමක් අවශ්‍යයි කියන එක ඔයගොල්ලන්ට ඒකෙදි තේරෙන්න ඕනේ නේද? 10න් ඒ ප්‍රමාණයක් ගන්න. හරි. question number 2 එකේදී තියෙන්නේ එතකොට එහෙමයි. ඒකේ B කොටසකුත් තියෙනවා තවනේ. බලන්න මේ ටක් ගාලා B කොටසත් අපි ඉවර කරලා අද පන්ති නවත්තමු. ඊළඟ දවසේ එතකොට අපි මෙතන B කොටසින් නවත්තලා ප්‍රශ්න නේද question number 7 ඉඳන් මේක කරලා ඉවර කරනවා. 7 ඉඳන් 15ට තියෙන ටික කරලා ඉවර කරනවා. 7 8 9 හරි 7 8 9 කරලා බලමු මේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එක මට කවුරු හරි එවලා තිබුණොත් ඒකෙන් අපි එකක් හරි ඩිස්කස් කරන්න බලමු. එතකොට අපි අද දැන් මේ B කොටසත් මේකේ ඩිස්කස් කරලා ඉවරලා අද අන්තිම ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි බලන්නකෝ ඒකේ A is a strong acid and B is a strong base. එතකොට ඕගොල්ලන්ගේ lesson එකක් තියෙනවානේ acids base and මේ acid bases and salt කියලා පාඩල තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට මෙතන A කියන එක දීලා තියෙන strong acid එකක්ලු B කියන එක strong base එකක්ලු. Two products are produced in the reaction between A and B. A and B react කරලා product එකක් හැදෙනවලු two products. හරි. ඒක අපිට එතකොට මෙතන කෙටියෙන් අපිට ලියා ගන්න පුළුවන් වුණා නම් තමයි හොඳ. නේද? A and B react කරලා produce මෙතන production දෙකක් හැදෙනවලුනේ දෙකක් හැදෙනවනේ. හරි. එක සහ දෙක කියලා අපි ඒක හිතාගමුකෝ. එක සහ දෙක හැදෙනවා. 1 and 2 will be formed, right? ඊට පස්සේ මෙතන මොකද්ද produce the reaction between A and B? One of these product is sodium chloride. එකක් sodium chloride. හරි. එකක් sodium chloride ලු. sodium chloride නම් මෙතන aqueous. එකක් sodium chloride ලු. අනිත් එක මොකද්ද දන්නේ නැහැ නේද? අනිත් එක මොකක් වුණත් මේ පැත්තේ තියෙන්න ඕනේ සෝඩියමුයි ක්ලෝරිනුයි නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. A වල හරි B වල හරි දෙකෙන් එක සෝඩියම් තියෙන්නත් ඕනේ. A වල හරි B වල හරි දෙකෙන් එක ක්ලෝරින් තියෙන්නත් ඕනේ. හරි. එතකොට A කියන්නේ ස්ට්‍රොං ඇසිඩ් එකක් නම් පුතේ සෝඩියම් තිබිලා බෑ. හරි.
නේද? මෙතන කියනවනේ ඒ කියන්නේ ස්ට්‍රොං ඇසිඩ් එකක් කියලා. ස්ට්‍රොං ඇසිඩ් එකක් නම් ඒකෙන් තමයි ක්ලෝරින් ඇවිල්ලා තින්නේ. කෙලින්ම මොකද්ද? HCl. දැක්ක නේද තර්කානුකූලව ගත්ත හැටි ඒවා. HCl. B කියන්නේ ස්ට්‍රොං බේස් එක ප්‍රොඩක්ට් එකේ සෝඩියම් හැදිලා තියෙනවා නම් අනිවාර්යෙන් සෝඩියම් අඩංගු ස්ට්‍රොං බේස් එක මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැක්කද ආන්සර්ස් වලට ගියේ හැටි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි බේස් එක. එතකොට ඒවෙන් හැදෙනකොට මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනකොට පුතේ අනිත් එක්කේ නම මොකද්ද නිකම්ම හැදෙන්නේ? H2O නේ මෙතන හැදෙන්නේ නේද? H2O ෆිසිකල් ස්ටේට් එක අපි දාන්නේ ලික්විඩ්. ෆිසිකල් ස්ටේට් එක අපි දාන්නේ ලික්විඩ් කියලා. හරි. එතකොට මේවා එහෙනම් ඒකස් ඒවානේ. මේවා එහෙනම් ඒකස් ඒවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ පළවෙනි එකෙන් අහනවා write the chemical formula කියලා වැරදි නේද වචන. write the chemical formula of the compound A and B. එතකොට A and B අපි මෙතන ලියුවානේ HCl and sodium hydroxide. ඊට පස්සේ දෙවෙනි එක කියවන්න name the compound that is produced as the other product during the reaction between A and B. other product එකත් අපි ලියුවානේ මෙතන water. හරි තුන්වෙනි කියවන්න describe briefly how the compound you stated in 2 above is formed during the reaction between A and B. එතකොට අපි මේ ඒ ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? ඔව් අපි මෙතනදී මේ ජලය කියලා තීරණය කරේ කොහොමද කියලා. ජලය කියලා තීරණය කරේ කොහොමද කියලා මෙතන. හරි? water කියලා how we decided that is water. මෙතන water molecule එකක් හැදෙන්නේ කියලා අපි කොහොමද decide කරේ? ඔව් මෙතනදී අපි ඉස්සෙල්ලාම අපි ඩිටෙක්ට් කරා මොකද්ද? ඩිටෙක්ට් කරා ඇසිඩ් එකයි බේස් එකයි ස්ට්‍රොං ඇසිඩ් ඇන්ඩ් බේස් මොකද්ද කියලා. එතකොට අපි සෝඩියම් ක්ලෝරයිඩ් මෙතන ප්‍රොඩක්ට් එකක් විදිහට හැදෙනවා කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතුරු වෙන්නේ මේ පැත්තෙන් මොනවද? H+ ions and OH- ions. හරි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ දෙක එකතු වුණාම මේ පැත්තෙන් හැදෙන්න ඕනේ මොකද්ද මොලිකියුල් මොනවද හැදෙන්න ඕනේ? water. ඒක තමයි අපි එහෙම තමයි ඩිසයිඩ් කරන්නේ. එතකොට මේ process එකට අපි කියනවා නම strong acid එකක් කියන්නේ strong base එකක් එකතු වෙලා හැදෙන එකට අපි කියනවා මොකද්ද? or neutralization. Process called neutralization. හරි නේද? neutralization කියන එක තමයි අපිට එතනදී හැදෙන්නේ. neutralization එකේදී අනිවාර්යයෙන්ම වෙන්නේ මොකද්ද? H+ OH- එකතු වෙලා මේ පැත්තෙන් water හැදිලා pH අගය සාමාන්‍යයෙන් pH value එක 7ක් වෙන එකක් වෙන්නේ solution එක. මේ පැත්ත සම්පූර්ණ මෙතන පුතේ NaCl සහ H2O තියෙන හින්දා neutral. pH 7ක් වෙන neutral solution එකක් තමයි හැදෙන්නේ. neutralization කියන්නේ ඒකයි. හරි? එතකොට ඒක හොඳට පැහැදිලි වෙන්න ඕනේ. ඊට පස්සේ කියන an apparatus set up to determine the heat change. heat change එක determine කරන්න මේ apparatus මේ මෙතන තියෙන්නේ මොකද්ද මගුලක් නේද? ඒක තියෙනවා මේ මෙහෙම මල් පෝච්චියක් වගේ එකකට දාලා මේක ඇතුළේ රියැක්ෂන් එක කරනවා. මේ තර්මෝමීටර් එකකින් ටෙම්පරේචර් එක එහෙම ඒගොල්ලෝ බලනවා. හරි. ග්ලාස් රොඩ් එකක් තියෙනවා මේක කලවම් කරන්න. රියැක්ෂන් මික්ස්චර් එක තියෙනවා ඇතුළේ දාලා මෙන්න මෙතන තියෙනවා මොකද්ද? heat insulated container එකක්. heat insulate මේකෙන් heat එක එළියට මොකද්ද? එළියට පිට වෙන්නේ නැහැ. ඇයි දැන් අපි මෙතන heat change එක නෙමෙයි මිෂර් කරන්න හදන්නේ. එතකොට මේකෙන් එළියට heat එක ගියොත් එහෙම හරියට අපිට measurement එනවද? නෑ එහෙම එන්නේ නෑ. ඒකයි එතන අපි තෝරාගෙන තියෙන්නේ heat insulated container එකක්. හරි. setup determine the heat change associated with the reaction between A and B is shown in the diagram. මේ reaction එකේ අපි මේ ලිව්ව reaction එකේ A and B HCl and sodium hydroxide අන්න ඒ reaction එකේ දැන් මෙතනදී අපි process එක මතකද කිව්වා මේ neutralization කියන්නේ අනිවාර්යයෙන්ම heat නේද? ඒ කියන්නේ heat change එක මොකද්ද මෙතන? delta H අනිවාර්යයෙන් මොකද්ද? minus නේ පුතේ. delta H එක මොකද්ද වෙන්නේ? minus එකක් බිඳුවට වඩා අඩු අගයක් තියෙන්නේ. හරි. ඇයි ඒ? නියුට්‍රලයිසේෂන් එකක් කිව්වහම මේ ස්ට්‍රොං ඇසිඩ් එකේ ස්ට්‍රොං බේස් එකේ තියෙන පවර් එක අඩු වෙනවනේ. නියුට්‍රල් වෙනවනේ. නියුට්‍රලයිසේෂන් නේද? නියුට්‍රලයිසේෂන් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම තිබ්බ හීට් එක මොකද්ද?
මේ පැත්තේ තිබ්බ heat එකට වඩා මේ පැත්තේ තියෙන heat එක අඩුයි heat එක. ඒ කියන්නේ heat එක release වෙනවා නේද? Heat will be released during the reaction, right? එතකොට ඒකේ ඒ කොටසින් අහනවා in the apparatus what measure has been taken to reduce the heat loss. මොකක්ද has been taken to reduce the heat loss? What measure heat loss එක මොකද measure කරන්න ඕනේ කියලා. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලාම මේකේ මේ measure කරගන්න ඕනේ මොකද්ද මේ thermometer එකක් එහෙම දාලා mix කරන්න කලින් එක ගන්න ඕනේ නේ. නේද? heat නෑ අපි මේ මොකක්ද දාන්නේ in the apparatus what measure has been taken to reduce the heat loss. මේ heat loss එක අඩු කරන්න ඉතින් මේකනේ නේද? heat insulated container එකක් පාවිච්චි කරලා තියෙනවා. හරි? heat insulated container has used. හරි? එහෙම ලියලා තිබ්බනම් හරියට අපිට. suggest a course of action which can be taken to reduce further the heat loss in this apparatus. තව දුරටත් මේකේ heat එක මේ loss වෙන එක අපිට minimize කරන්න නම් මොකද්ද මෙතනින් අපිට ඕන නම් මේක තව පුළුවන් වුණාම නේද? heat insulated lid එකක් දාලා වහන්න නේ. ඒක lid එකක් දාලා වහනවා කියන්නේ පුතේ දැන් මෙතන අර මේ මෙතන හිලක් හදාගන්න ඕනේ මේ thermometer එකයි මේකයි දාගන්න ඉපේ. ඒකට හිලක් හදලා උඩින් වහනවා. එතකොට මේ උඩින් loss වෙන heat එකත් loss වෙන එක මොකක්ද වෙන්නේ? නැති වෙනවා. එහෙම එකක් කරන්න පුළුවන් නේ. We can use a heat insulated lid for top of the මේ container. එහෙම අපිට ඕනනම් උත්තරය ලියන්න පුළුවන්. ඒකනේ කරන්න තියෙන්නේ වෙන මොනවත් මෙතන කරන්න බෑනේ නේද? ඒක තමයි කරන්න තියෙන්නේ. හරි. ඊගාවට පස්වෙනි එකත් බලලා අපි ඉවර කරමු. මෙතන cubic centimeter 50 cubic centimeter each of acid solution and B base solution of concentration were taken to mix in the above apparatus. The temperature change occur here was determined to be centigrade 10 centigrade. එතකොට ඉස්සෙල්ලාම අහනවා what are the readings that should be taken to determine how temperature change. එතකොට readings මොනවද පුතේ මේ temperature change එක ගන්නකොට temperature change එක ගන්නකොට අපි ඉස්සෙල්ලාම මොකද්ද temperature එක ගන්න ඕනේ mix කරන්න කලින් නේද? එතකොට ඒකේ මොකද්ද වෙන්නේ temperature before mixing the component A and B. Temperature before mixing the component A and B. ඒක ගන්න ඉපේ. ඒකනේ temperature difference එකනේ ගන්නෙ. එතකොට ඊගාවට ගන්න මොකද්ද? ඊගාව මොකද්ද measurement එක ගන්න ඕනේ? Temperature after mixing the component A and B. මේ after mixing කියන්නේ මේක දාලා දෙකම mix කරපු ගමන්ම ගන්න. කරලා ටිකක් වෙලා neutral වෙන්න තියෙනවා. හරි? නේද? neutral වුණාට පස්සේ ඒ measurement එක ගන්නවා. ඒ measurement දෙක තමයි ගන්නෙ. Temperature before mixing the component A and B. Temperature after mixing the component A and B. එතකොට B එකේදී අපිට කියනවා calculate the heat change associated with the above reaction. මේ heat change එක calculate කරන්නලු. The specific heat capacity of the reaction mixture is මෙතන දීලා තියෙනවා 5000 joule per kilogram per centigrade කියලා. And its density එක දීලා තියෙනවා මෙතන 1 කියලා නේද? density එකකුත් දීලා තියෙනවා. එතකොට අපිට මේක එහෙනම් කොහොමද හදන්න වෙන්නේ? ඉස්සල්ලාම පුතේ දැන් මේකට අපි දාන equation එක මොකද්ද? What is the equation? Can we use that? We have to use this equation Q සමානයි mc theta නේද දාන්න වෙන්නේ. Q සමාන mc theta equation එකට අපි මේකේ දාන්නකොට දැන් මෙතන m එකක් දීලා නැහැ නේද අපිට? m එක එතකොට ගන්න වෙන්නේ මොකද්ද? density equal to
mass බෙදීම volume කියන reaction එක තියෙනවනේ. හරි මේක තමයි දාන්න ඕනේ. density equal to mass divided by volume. එතකොට ඒක අපිට density මෙතන දීලා තියෙනවා 1යි. density 1යි gcm cubic meter වලින්. එතකොට density 1යි mass එක අපි දන්නේ volume එක මෙතන දීලා තියෙනවානේ 50යි කියලා. නේද? මෙතනින් එතකොට m කීයද අපිට එන්නේ? 50යි. 50යි එන්නේ. ග්‍රෑම් 50යි කියලා එන්නේ. හරි නේද? දැන් මේකේ මේ මාස් එක අරගෙන මෙතෙන්ට. අන්න දැන් තේරුණාද? එතකොට heat change එක ගත්තාම එතකොට අපිට මෙතන specific heat capacity එක දීලා තියෙනවනේ. specific heat capacity එක දීලා තියෙනවා. එතකොට m හරි මේක හරි temperature difference එකත් මෙතන දීලා තියෙනවනේ. එහෙනම් අපිට heat එක හොයාගන්න පුළුවන්. හරි. එතකොට මෙතන 50යි ග්‍රෑම් වලින් ආදේශ කරලා මම මෙතනට දානවා. බලමු අපි ග්‍රෑම් වලින්ද නැත්නම් කිලෝග්‍රෑම් වලින් පුතේ දාන්න ඕනේ. ග්‍රෑම් වලින් දාලා බෑ. නේද? 0.05 නේද? එතකොට එන්න ඕනේ. 0.05 කිලෝග්‍රෑම් නේද? 0.05 කිලෝග්‍රෑම් 50නේ. එතකොට C අපිට දාන්න වෙනවා කෙලින්ම මේක ජූල් kg සෙන්ටිග්‍රේඩ්. එතකොට පුතේ ඒක වැඩි කරන්න වෙනවා මෙතන ආයෙත් තීටා වලින් ටෙම්පරේචර් ඩිෆරන්ස් එක දීලා තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් 10යි. ඔන්න ඕක සුළු කරපුවාම අපිට Q වෙනව නේද? ඕක සුළු කරපුවාම Q වෙනවා. Q කීයද දෙන්නේ? Q කීයක්ද මෙතන එන්නේ එතකොට? දැන් 0.05 කියන්නේ මෙතන 5 වැඩි කිරීම 10 ඍණ 3ක් කියලා ගත්තොත් ඒක මේ බිංදු 3ට කපන්න පුළුවන්. 10. එතකොට මෙතන 5යි 5 සරත් 5 25යි 25 සරත් 10 250යි. මෙහෙම උත්තරයක් දෙන්නේ. ජූල් 250යි කියලා. ඔහොම උත්තරයක් තමයි එන්න ඕනේ. හරි. ඔන්න ඔහොම උත්තරයක් තමයි පුතේ එන්න ඕනේ. දැක්ක නේද සමීකරණ ඉක්වේෂන්ස් කීයක් ඕන වෙනවද ඒකේ මෑස් එක හොයාගන්න වෙනවා. මෙතන මෑස් එක හොයාගෙන මෙතෙන්ට ආදේශ කරනකොට ආය ග්‍රෑම් වලින් මෑස් එක ආව ඒක කිලෝග්‍රෑම් වලට කන්වර්ට් කරලා දාන්න ඕනේ. ඊට පස්සේ මේකේ දාලා තියෙන මේ හරියටම මේ නේද යුනිට්ස් එක්කලා මේකේ ඉක්වේෂන් එකට අපිට දාගන්න වෙනවා. දාගෙන ඉවරලා ඒවට කැපෙන දැන් මෙතන කිලෝග්‍රෑම් කැපෙනවා, මෙතන කිලෝග්‍රෑම් කැපෙනවා, මෙතන සෙන්ටිග්‍රේඩ් වලට මෙතන සෙන්ටිග්‍රේඩ් කැපෙනවා. හරි. ජූල් වලින් අවසානයේ යුනිට් එක ජූල් වලින් තියෙන හීට් චේන්ජ් එක ඒ විදිහට කැල් වෙලා එනවා. හරි. එතකොට ඒවා ටිකක් අපිට කාල් වේලා නේද අවශ්‍ය වෙනවා කියන එක මම තේරෙනවා නේද? අර කාලය අපි උඩින් ඉතුරු කරගන්න හැටි මම මේ මුලින් කියලා හිටියේ ඒකයි. ඒවා අවශ්‍ය වෙනවා ඒ විදිහට කරගන්නකොට. හරි. ඊළඟට මේගොල්ලෝ මෙතන මොකද්ද කියන්නේ? Sketch an energy level diagram to illustrate the energy change occurring in the chemical reaction between A and B above කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ ඒක නම් ඉතින් අන්තිමට අහන්නේ හරි ලේසි එකක්. අර energy level diagram එක නේද? ඔයගොල්ලෝ දන්නවනේ ඒක. energy level diagram එක මෙහෙම ගත්තාම මේ පැත්තට අපිට energy කියලා නේද? මේ පැත්තට අපි ගන්නෙ මොකද්ද? products අර ඒවා තියෙන එකනේ. energy level diagram එකේ පුතේ මෙහෙම නේද? මෙතන එක energy levels මේ අපි මෙහෙම ගන්න. හරි. දැන් මේකේ එතකොට මම මුලින්මුත් කිව්වනේ ඔයගොල්ලන්ට එනර්ජි ලෙවල් එක ගන්නකොට දැන් මේ ප්‍රොඩක්ට් වල එනර්ජි එක නේද අර රියැක්ෂන් එක ළඟ මම විස්තර කර කිව්වේ නේද නියුට්‍රලයිසේෂන් කියන ප්‍රොසෙස් එකේදී නේද ප්‍රොඩක්ට් වල එනර්ජි එක අනිවාර්යෙන්ම මේ අඩු වෙන්න ඕනේ කියලා. එතකොට ප්‍රොඩක්ට් එක තියෙන්නේ මෙතන පුතේ නේද? අපි හැදෙන්නේ මොනවද? වෝටර් හැදෙනවා. ලික්විඩ් එන්නේ මීඩියම් එකකින් වෝටර් හැදෙනවා. වෝටර් හැදිලා ඊට පස්සේ අපිට හැදුනේ සෝල්ට් එක මොකද්ද? NaCl කියන සෝල්ට් එක. එතකොට NaCl AQ කියලා මෙතෙන්ට දැම්මම හරි. හරි. එතකොට හීට් එක ලොස් වෙලා තියෙන. දැන් මෙතන හීට් නේද? මේ පැත්තට එන්නේ මොකද්ද?
ඒ පැත්තට අපිට දාන්න වෙන්නේ එනර්ජි දැන් මෙතන ජූල් වලින් හරි කිලෝ ජූල් වලින් හරි නේද අපිට දැම්මම කමක් නැහැ එනර්ජි ඩිෆරන්ස් එක නම් අපිට ආවේ 250යිද කොහෙද නේද ඒ ඩිෆරන්ස් එක ඉන්නේ මෙතන එනර්ජි පුතේ මෙතෙන්ට එන්නේ මෙතන තියෙන්න ඕනේ අර අපි පාවිච්චි කරපු ස්ට්‍රොං ඇසිඩ් එකයි HCl කියන ස්ට්‍රොං ඇසිඩ් එකයි NaOH කියන ස්ට්‍රොං බේස් එකයි හරි නේද මේ වගේ මේ ෆිසිකල් ස්ටේට් එහෙම තිබ්බේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ පිළිම හරි මෙහෙම මේ අතර එනකොට එනර්ජි රිලීස් වෙලා තියෙන්නේ අපි -ඩෙල්ටා H වැලියු එකක් මෙතන පෙන්වලා තිබ්බනම් හොඳයි හරි එක්සෝතර්මික් රියැක්ෂන් එකක් නේ ඒකනේ නේද එක්සෝතර්මික් රියැක්ෂන් එකක් තමයි මෙතනදී වෙන්නේ හරි එක්සෝතර්මික් රියැක්ෂන් එක ඔන්න ඔහම එනර්ජි ලෙවල් ඩයග්‍රෑම් එකේ අපිට පෙන්වන්න. එතකොට එනර්ජි ලෙවල් එක දැන් මේ පැත්තටනේ එනර්ජි වැඩි වෙන්නේ නේද y axis එකේ මේ උඩට යන්න යන්න තමයි එනර්ජි වැඩි වෙන්නේ. එතකොට ප්‍රොඩක්ට් වල එනර්ජි ලෙවල් එකයි තියෙන්නේ ලොකක් වැඩි අගයක මේ නියුට්‍රලයිසේෂන් කියන ප්‍රොසෙස් එක වෙලා හැදෙන ප්‍රොඩක්ට් වල එනර්ජි ලෙවල් එක තියෙන්නේ අඩු අගයක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන -ඩෙල්ටා H එකක් කියන්නේ හීට් එක ලොස් වෙලා තියෙන්නේ. හරි. පැහැදිලිද? එතකොට එතනදී ඒ ප්‍රශ්නෙට අදාළව ලකුණු 20ක් බලන්නකෝ ඒවා ලේසිද කියලා ගණනය කිරීමක මොකක් හරි එකක් වැරදුනා. එනර්ජි ලෙවල් එකේ මොකක් හරි යුනිට් එකක් දාගන්න බැරිලා වැරදුනා. ඕවාගේ වුණොත් එහෙම පස්සේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපේ මේ ඒ සාමාර්ථය ගන්න අවශ්‍ය කරන ලකුණු සාමාන්‍යයෙන් 72යි 73යි 74යි මොනවද දෙන්නේ B. අපරාධ එක ලකුණෙන් දෙකෙන් ඒක මිස් වෙනවා. ඒ හින්දා හරියට සැලකිලිමත් වෙන්න ඒවට. හරි. එහෙමනම් අපි මෙතනින් අද වැඩසටහන පුතේ ඉවර කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඊළඟ දවසේ 7 8 9 කියන ප්‍රශ්න ටිකට උත්තර ලියලා සූදානම් වෙලා එන්න. ඊට පස්සේ අපි මේ ඒ ටිකක් ඩිස්කස් කරලා මට කවුරු හරි අරක එවන කෙනෙක් එවන්න මේ WhatsApp එකට ස්ට්‍රක්චර්ඩ් පේපර් එක තියෙන එක්කෙනෙක් ෆොටෝස් දාලා හරි. හරි පුතේ එහෙනම් අද මෙතනින් අපි මේක ඉවර කරනවා. හරි.